ආයිබෝන්න ගුල සිලු දෙනාටම අද අපි එකතු වෙලා ඉන්නේ අපොස සාමාන්‍ය පෙළ තොරතුරු සහ සංනිවේද තාක්ෂණය කියන විෂය යටතේ 10 වසරේදී අපිට ඉගෙන ගන්න තියෙන හතරවෙනි පාඩම තාර්කික ද්වාර සමග බෝලීය වීජ තර්කය කියන පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්කයි එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ඔබගේ සාමාන්‍ය පෙළ විභාගයේදී විශේෂයෙන්ම ඔබට පළවෙනි ප්‍රශ්න පත්‍රය බහුවර්ණ ප්‍රශ්නය එනවා දෙකක් විතර සාමාන්‍යයෙන් මේ පාඩමෙන් ඊට අමතරව දෙවන කොටසේ එහෙම නැත්නම් දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය ඔයගොල්ලෝ දන්නවා ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ අනිවාර්ය ප්‍රශ්නේ එක කොටසක් විදිහට ඔබට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඒකෙත් එක කොටසක් එනවා. ඉතින් මේ පාඩමෙන් ඉතින් මේකෙත් ඒ තරම් ලොකු දේවල් නැති වුණත් ඔබට ඒ ලකුණු 4ක හෝ 6ක විතර වගේ ප්‍රමාණය ගොඩක් ඉවහල් වේවි ඔබට මේ විෂයෙන් ඒ සාමාර්ථයක් ලබා ගන්න. ඉතින් ඒක නිසා අපි බලමු 2019 සිට 2011 දක්වා ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරමු මේ පාඩමේදී. අපි මුලින්ම බැලුවොත් 2019 වසරේ බහුවර්ණ 40 වෙනි ප්‍රශ්නය MCQ 40 වෙනි ප්‍රශ්නය පහත තර්කන පරිපතයේ x සඳහා බිඳුව හා 1 පිළිවෙලින් ආදාන ලෙස දී ඇතනම් y සඳහා ලැබෙන අදාළ ප්‍රතිදාන දෙක කවරේද? ඒ කියන්නේ මේ සර්කිට් එකේ අපි මුලින්ම x වලට දෙනවා බිඳුව ආදේශ කරාම y වලට එන output එක මොකක්ද? x වලට 1 දුන්නොත් y වලට එන output එක මොකක්ද කියන එක. එතකොට අපි මුලින්ම බැලුවොත් මේ යටතේ x වලට අපි ඉස්සෙල්ලා ආදේශ කරොත් බිඳුව මෙතනදී මේ not gate එක පහු කරලා මෙතනට එනවත් එක්කම මේ බිඳුව 1 බවට පත් වෙනවා. ඔබ දන්නවා not ద్వාරයෙන් කරන්නේ ප්‍රතිවිරුද්ධ අගයක් ලබා දීම. එතකොට දැන් අපිට මෙතනදී a වලට අගයක් දීලා නැති නිසා a කියන සංකේතයම අපි පාවිච්චි කරලා බූලිය ප්‍රකාශනයට මෙතනදී a තිතක් 1 සමානයි කියලා ගන්න පුළුවන් a කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි n ద్వාරයේදී මම ඔයගොල්ලන්ට පාඩමේදී පැහැදිලි කරා n කියන්නේ හරියට මේ ಗುಣ කිරීමක් වගේ දෙයක්. ඉතින් ඒක නිසා a වලාගේ එකෙන් ಗುಣ කරා වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන අගය a. ඊළඟට මෙතන බැලුවොත් අගය බිඳුවයි. ඒ නිසා මෙතනට එනකොට b බිඳුවක් b තිතක් බිඳුව. ඒ කියන්නේ මෙතන n වාරයක් නිසා කොහොමත් මෙතන බිඳුව ආපු ගමම මේ අවුට්පුට් එක බිඳුව බවට පත් වෙනවා. ඒ නිසා දැන් ඔබට ප්‍රකාශනය ගන්න පුළුවන් මෙතනදී a+0 කියලා මෙතනට එන්නේ. ඉතින් +0 කියන එක 아무තු වෙනසක් වෙන්නේ නැහැ. කෙලින්ම a කියලා ගත්තත් හරි. හරිද? ඊට පස්සේ අපි බැලුවොත් දැන් x වලට බිඳුව ආදේශ කරාම අවුට්පුට් එක හැටියට a කියලා එනවා. අපිට එහෙම උත්තර දෙකක් මෙතන තියෙනවා. ඒ නිසා අපිට මේ 3යි 4යි බැහැර කරන්න පුළුවන්. ඒත් අපි දන්නේ නැහැ y වලට මේ x එක ආදේශ කරාම අවුට්පුට් එක හැටියට මොකද්ද එන්නේ කියන එක. ඒ නිසා අපි බැලුවොත් ඊළඟට x වලට අපි දැන් එක ආදේශ කරලා බැලුවොත් මෙතනට එනවා අගය බිඳුවයි. ඒ නිසා අපි මෙතනට ආදේශ කරලා බැලුවොත් a වලගේ බිඳුව වෙනවා අවුට්පුට් එක. මොකද n ద్వාරයක් නිසා. අපි මෙතනට බැලුවොත් එක ආදේශ කරොත් b.1 ඒ කියන්නේ කොහොමද අගය b. මේ හේතුව නිසා මොකක්ද ඊළඟට එන්නේ එහෙනම් අපිට b+0 කියලා එන්නේ. ඉතින් ඒක ගැටලුවක් නෑ. o ద్వාරයක් නිසා අපිට කෙලින්ම b කියලා ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට කලින් අවුට්පුට් එක ආවේ a, දෙවෙනි අවුට්පුට් එක b. ඒ නිසා අපිට උත්තරේ එන්නේ මොකද්ද? දෙවෙනි උත්තරේ එන්නේ. අපි ඊළඟට රචනා ප්‍රශ්නයේ 4 වෙනි කොටස බැලුවොත් a කියන කොටසේ 2019 අවුරුද්දේ අපිට කියලා තියෙනවා පහත දක්වා ඇති තර්කන ద్వාරය සලකා බලන්න. එතකොට a යටතේ බැලුවොත් අපිට කියනවා
මේ ద్వාරය සඳහා සත්‍යතා වගුව A සහ P ලෙස තීරු දෙකකින් සමන්විත වෙන විදිහට අඳින්න කියලා. එතකොට කොහොමද අපි මේක මේ සත්‍යතා වගුවක් අඳින්නේ? ඔබ දන්නවා මෙතන එක ඉන්පුට් එකයි අපිට තියෙන්නේ. හැබැයි මෙතනදී A කියන ඉන්පුට් එක දෙකට බෙදලා යනවා මේ NOR ద్వාරයට. එහෙම වුණාම ඇත්ත වශයෙන්ම මෙතන ඉන්පුට්ස් දෙකක් විදිහට තමයි අපි ගන්න ඕනේ. පැහැදිලිද? ඉන්පුට්ස් දෙකක් විදිහට කොහොම කළත් මෙතනින් බෙදලා යන නිසා. හරි? ඉතින් ඒ හින්දා අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. A1 A2 කියලා අපි ඉන්පුට් දෙක නම් කරගන්නවා මේ විදිහට. එහෙනම් අපිට P වල අවුට්පුට් එක එන්නේ මොකද්ද? A1 A2 full bar එකක් වෙනවා. එහෙම නැත්නම් මම මෙතන මේ dash එකක් යොදලා තියෙන්නේ. මොකද මේක not ద్వාරයක්. මේ not කොටසක් පහු කරන් යන නිසා full bar එකක් එන්නේ මේ ප්‍රකාශනයටම. දැන් ඔය විදිහට ගත්තොත් මෙතන inputs දෙකක් විදිහටනේ එන්නේ. ඒක නිසා ඔබ දන්නවා සත්‍යතා වගු අඳින ආකාරය දෙකේ දෙවෙනි බලය 4යි. ඒක නිසා කියන්නේ input දෙකක් නිසා දෙකේ දෙවෙනි බලය 4යි. පේලි 4කට අපි වගුවන්දා ඊළඟට දෙකේ බිඳුවෙනි බලය 1යි දෙකේ පළවෙනි බලය 2යි. ඒ නිසා අපි 0.1 එකින් එකට මාරු කර කර ලිව්වා. 0.1යි දෙකෙන් දෙකට මාරු කර කර ලිව්වා. ඔන්න වගුව සම්පූර්ණ කරන්න නම් දැන් මොකද වෙන්නේ? මේ අවස්ථා දෙකේදීම අගයන් ආදේශ කරලා බලන්න. එතකොට 0.0යි මෙතනින් ඇතුල් වුණාම OR ద్వාරය පහු කරගෙන ගියාම අවුට්පුට් එක 0යි. නමුත් මේ not එක පාස් කරලා ගියාම 1යි. 0.1යි ගියත් ඒත් එතකොට එනවා එකක් මේ කොටසේදී මේ not එක පහු කරනවත් එක්කම 1 බිඳුව බවට පත් වෙනවා. මේකෙත් එහෙමයි. අවසානයේදී 1 1 කියන එක OR ద్వාරය පහු කරාම ඒත් 1යි. හැබැයි not එක පහු කරනවත් එක්කම 0 වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේක තමයි ඒකට එන සත්‍යතා වගුව හැටියට අපි ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ B කොටස බැලුවොත් 4 B කොටස මේකට අදාළ බූලිය ප්‍රකාශනය ලියන්න කියලායි කියන්නේ. මේ පරිපතයට අදාළ අපි බැලුවොත් මෙතනදී කොහොමද මේක මුලින්ම ලියාගෙන යන්නේ? අපි ඉස්සෙල්ලා මෙතන ගත්තොත් මෙතන ඉන්පුට් වෙන්නේ x හැටියට, මෙතන y bar හැටියට යන්නේ. ඒ නිසා මෙතන x.y bar. මෙතන බැලුවොත් x bar එන්නේ මෙතනට y. ඒ නිසා මෙතන x bar y. ඊට පස්සේ මෙතනට මොකද්ද අපි කරන්නේ? අපිට පුළුවන් මෙතනට output එක හැටියට ගන්න O ద్వාරයක් හැටියට පහු වෙන නිසා මේ ප්‍රකාශන දෙකටම ප්ලස් මාක් එක යෙදුවාම අවසාන උත්තරය එනවා x.y bar plus x bar.y. ඒක තමයි අවසාන පිළිතුර වෙන්නේ. අපි 2018 අවුරුද්දේ බැලුවොත් බහුවර්ණ 6 වෙනි ප්‍රශ්නය මේ පරිපතයේ ප්‍රකාශනය මොකක්ද කියලා අපෙන් අහන්නේ. අපි බැලුවොත් මෙතනදී එකින් එක අපි ස්ටෙප් බයි ස්ටෙප් ලියාගෙන යමුකෝ බලන්න. මේකෙදී a + b O ద్వාරයක් නිසා මෙතනට එනකොට a + b කියන එකටම මේ c කියන එක ඉන්පුට් වෙලා තියෙනවා මේ AND ద్వාරයේදී. ඒ නිසා a + b.c මෙතනදී වරහණක් යොදන්න. ඒක තමයි වඩා හොඳ. ඊට පස්සේ මෙතනට එනකොට අපි මේ කෝකරත් මේක තනි පදයක් විදිහට පැහැදිලි කරගන්න ඕන නිසා තව වරහණක් දාගමු. එතකොට .d කියලා කොටසක් එකතු වෙනවා n ద్వාරයක් හින්දා. ඒ අතර වාරයේදී මෙතනින් එනකොට e එකක් එන්නේ. මේක e bar වෙන්න ඕනේ. ඒ නිසා මේ කොටසට මෙතන o ద్వාරයක් නිසා මෙතන ප්ලස් මාක් එකක් එන්නේ +e bar. දැන් අපිට එහෙම උත්තරයක් තියෙන්නේ කොහෙද? දෙවෙනි උත්තරේ තමයි එහෙම එන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් මේ විදිහට ලියාගෙන එන්න. 7 වෙනි ප්‍රශ්නය බැලුවොත් ඒ අවුරුද්දේ දෙන ලද ආදාන වලට සමාන වූ ප්‍රතිදාන ලබා දෙන්නේ පහත දක්වා ඇති කවර තර්කන පරිපත මගින්ද? මෙතනදී අපිට මෙහෙම දෙයක් කරන්න වෙනවා. අපිට ඉස්සෙල්ලා මේ හැම එකටම අපි දාලා බලන්න වෙනවා. ඉන්පුට්ස් මේ මෙතන දෙකක් තියෙන නිසා අවස්ථා කොහොමද එන්නේ කියලා බලන්න අවුට්පුට් එක හැටියට. ඒ නිසා
ඉන්පුට් දෙකක් අවස්ථාවල් එකිනෙකට වෙනස් අවස්ථා හතරක් තියෙන බව ඔයගොල්ලෝ දන්නවා. දෙකේ දෙවෙනි බලය නිසා. ඒ කියන්නේ අපි සත්‍යතාව වගුවෙන් දාම පේලි හතරකට අඳින හින්දා අපි ඉස්සෙල්ලා බලමු මේ පරිපත තුනටම දෙකේම A සහ B වල අගය බිඳුව හැටියට ආදේශ කරොත් මොකද වෙන්නේ කියලා. මෙතනදී n ద్వාරයක් නිසා බිඳුවයි එන්නේ කොහොමද? බිඳුව හින්දා මෙතනටත් බිඳුව එන්නේ. මේ බිඳුව මේ පැත්තෙන් එන නිසා මෙතනත් අවුට්පුට් එක බිඳුව වෙලා එන්නේ ඉන්පුට් වෙලා එන්නේ. ඒ නිසා මෙතන අගය බිඳුවයි. මෙතන මොකද වෙන්නේ? මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවයි. ඉතින් බිඳුවයි ප්ලස් බිඳුවයි කියන්නේ O ద్వාරයක් කරා ගියත් ඒත් බිඳුවයි. අපි මෙතනදී මේ පැත්තට බිඳුවක් එනවා. මෙතනත් බිඳුවයි. ඒ නිසා බිඳුවයි. ඒ කියන්නේ මේ පරිපත තුනටම දැන් මේ පහළ තියෙන්නේ ඒ පරිපත තුනම තමයි. මම මේ කොපියක් අරන් තියෙන්නේ. හරිද? මෙතනදී කරන්නේ අපි ඉස්සල්ලාම පොඩක් සමාන මේ ආදාන දෙකක් සමාන ඉන්පුට් දෙකක් යොදලා බලනවා. දෙකටම බිඳු දෙක දාලා බලනවා. හරිද? මොකද වෙන්නේ කියලා බලන්න. අපි ඊට පස්සේ ඒ පරිපත තුනටම ඉන්පුට්ස් වලට එක ඒවා දෙකක් ආදේශ කරනවා. A සහ B සඳහා. අපිට එතකොට බැලුවොත් මෙතන එක එන්නේ n ద్వාරය නිසා. මෙතනත් එක එන්නේ. මේ පැත්තෙන් එක එන හින්දා මේක මෙහෙට එනකොට ඒත් 1 + 1 ඒ කියන්නේ O ద్వාරයක් නිසා මේත් 1. මෙතනත් n ద్వාරය එන්නේ මේක 1යි. මේ පැත්තේ මේකවම O ద్వාරය පහු කරගෙන යනකොට ඒත් 1 එන්නේ. මෙතන වෙන්නේ මොකද්ද? 1 එන්නේ O ద్వාරයක් නිසා මේ පැත්තට ආවමත් මේ n ద్వාරය පහු කරන් යන නිසා 1 වෙන්නේ. ඒ කියන්නේ දෙන ලද ආදාන වලට සමාන වූ ප්‍රතිදාන ලබා දෙනවා මේ පරිපත තුනම. හරිද? ඒක ඒ විදිහට තමයි බලන්නේ. හරි? ඒ නිසා අපි ගොඩක් වෙලාවට මේ ඉන්පුට්ස් දෙකටම සමාන ආදාන ලබා දුන්නොත් ප්‍රතිදානය හරියට එනවද කියන එක තමයි අපි චෙක් කරලා බලන්න ඕනේ. ඊළඟට 2018 රචනා ප්‍රශ්නය බැලුවොත් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ තමයි ඇවිල්ලා තිබුණේ. ඒකෙත් A B කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටසේ බැලුවොත් බල සැපෙන් සුචේ ක්‍රියාත්මකව පවතින අතරතුරදී උෂ්ණත්වයේ වැඩි අගයක පවතින විට සිවිලින් පංකාව ක්‍රියාත්මක කරවීමට නිර්මාණය වූ පහත පෙන්වා ඇති සරල තර්කන පරිපතය සලකන්න. P සහ Q සඳහා අදාළ වන තාර්කික ద్వාර දෙක ලියා දක්වන්න. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ පොඩි කොටස කියවලා බලලා හරියටම කොහොමද යන්නේ කියලා. මේ වගේ ප්‍රශ්නයකදී ඔබ නිතරම අවධානය යොමු කරන්න. හෝ කියලා වචනයක් ඔබට කොහේ හරි දකින්න තියෙනවද? එහෙම නැත්නම් සහ කියලා වචනයක් තියෙනවද කියලා. සහ කියන එක නැති වුණත් මෙතන දී කියලා හරි කොටසකින් වචනයක් ඉවර වෙනවා නම් ඒක තේරුම් ගන්න. එතනදී n කියන එක තමයි ඒ කියවෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබ දන්නවා n ద్వාරයකදී කොහොමද අවුට්පුට් එක වෙන්නේ? ඉන්පුට් සියල්ලගෙන්ම මේ පොසිටිව් වෙලා එන්න ඕනේ. කියන්නේ 1 හැටියට ඉන්පුට් වෙන්න ඕනේ. ඉන්පුට්ස් ඔක්කොම. ඒ කියන්නේ එක කොන්දේසියක් සත්‍ය වෙලා තියෙන්නත් ඕනේ, අනිත් කොන්දේසිය සත්‍ය වෙන්නත්. දෙකම සත්‍ය වෙලා තියෙන්න ඕනේ. හරි? ඒක නිසා මේ එකක් සහ තවත් එකක් දෙකම වෙන්න ඕනේ. ඒකෙන් අවුට්පුට් එක කියලා එනවා. එතකොට ඒ වගේ අදහසක් දෙනවා නම් සහ හෝ දී කියන මේ කොටස පිළිබඳව අවධානය යොමු කරන්න හැමතිස්සෙම. හරි? එහෙම නැත්නම් දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ඔබ ප්‍රශ්න පත්‍රෙ මුහුණ දෙනවා නම් පොඩ්ඩක් බලන්න o කියන වචනේ සහ මෙතන while කියන වචනේ. කියන්නේ එකක් එක්ක. කියන්නේ meanwhile consequence තියෙනවද කියලා incidents දෙකක් එකපාර වෙනවද කියලා. එතකොට ඒකෙන් ඔබට අවබෝධ කරගන්න පුළුවන් n කියන එකක් තමයි එතන කියවෙන්නේ කියන එක. හරි? ඊට පස්සේ අපි බැලුවා දැන් මෙතනදී මොකද්ද කියන්නේ? ස්විච් එක on වෙලා තියෙනකොට තමයි උෂ්ණත්වය වැඩි වෙලා තියෙද්දි ෆෑන් එක වැඩ කරන්නේ. එහෙමනම් දැන් මේකේ තව දෙයක් පෙන්වලා දීලා තියෙනවා. ස්විච් එක on වෙලා තියෙනකොටම තමයි උෂ්ණත්වයත් වැඩි වෙලා තියෙන්න ඕනේ. එහෙම නේද? දැන් උෂ්ණත්වය වැඩි වෙලා තියෙද්දි ස්විච් එක ඕෆ් වෙලා තිබුණොත් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. එහෙමනම් පැහැදිලිවම
මේ පාත්ස් දෙකම මේ පැත්තෙන් එනකොට අපිට තේරෙනවා මොකද්ද වෙන්නේ? මෙතන P අකුරට එන්න ඕනේ N කියන ద్వාරය. ඒ කියන්නේ ස්විච් එක ඔන් වෙලා තියෙද්දී තමයි උෂ්ණත්වයත් වැඩිද කියලා චෙක් කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ දෙකම ෆුල්ෆිල් වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් මෙතනට එන්නේ N ద్వාරය. එතකොට මේකේ තව දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා N ద్వාරයේ හැටියට හරිද? N ద్వාරයේ හැටියට ඉන්පුට්ස් දෙකම එක වුණොත් තමයි අවුට්පුට් එක එක වෙන්නේ නේද? ඒ කියන්නේ මේ දෙපැත්තෙන්ම අගය එක කියලා එන්න ඕනේ. දැන් මෙතන කියනවා උෂ්ණත්වය වැඩි අගයක පවතිනකොට තමයි ෆෑන් එක වැඩ කරන්නේ කියලා. දැන් මෙතන දීලා තියෙනවා උෂ්ණත්වය මෙතනින් ඉන්පුට් වෙලා යනකොට කියන්නේ උෂ්ණත්වය අඩු වුණාම තමයි එක කියලා දෙන්නේ, වැඩි වුණාම බිඳුව කියලා දෙන්නේ. අපිට කියන්නේ මොකද්ද? උෂ්ණත්වයේ අගය වැඩි වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතනට N ద్వාරයක් දාගත්තයි කියලා කියන්නේ මේ දෙපැත්තටම මෙතනට එක එන්න ඕනේ. එහෙමනම් මේ මෙතන වැඩි අගයක් දෙන්නේ බිඳුවේ ඉන්පුට් වෙන්නේ. බිඳුව එක බවට හරවන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔයාලට ලේසිම වැඩේ තමයි බැලුමටම ඔයාලට පේනවා මෙතන මේ හිස් කොටුවට එක ඉන්පුට් එකක් එන්නේ. මම ඔයාලට කලින් පාඩමේදී පැහැදිලි කරලා තිබ්බා ලොජික් ගේට්ස් වලින් ඉන්පුට් එකක් එන එකම ගේට් එක මොකද්ද? not එක. not එකෙන් කරන්නේ මොකද්ද? ලබා දෙන ආදානය ප්‍රතිවිරුද්ධව ප්‍රතිදානයක් බවට පත් කළ දෙන එක. අපි ඒකට තව වචනයක් කියනවා ඉන්වර්ටර් කියලා. එහෙමනම් බිඳුව එක බවට පත් කරලා දෙන්න නම් මෙතනට යොදන්න ඕනේ not එක. ඒ කියන්නේ P N ద్వාරයක් සහ Q not ద్వාරයක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒක තමයි මේ වෙන්නේ. හරි? මේ තියෙන්නේ එහෙම සම්පූර්ණ කරපු පරිපතයක්. හරි? ඉතින් ඔයාලට ඕන මල්ටිමීඩියා ලොජික් එකෙන් මේක ඇඳලා චෙක් කරලා බලන්නත් පුළුවන්. එතකොට B කොටස මෙන්න තියෙනවා රෙදි සෝදන යන්ත්‍රයක සරල කරන ලද පරිපතයක් තියෙනවා. මෙතනදී මොකද්ද කියන්නේ? හරිද? ඔයගොල්ලන්ට පේනවා මේකෙදි මේ සත්‍යතාව වගුව පැහැදිලිව දීලා තියෙනවා. හරි? ඒක නිසා ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? මේ සත්‍යතාව වගුවේ A to H label වලට එන්න පුළුවන් අවුට්පුට් එක ලියන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වොෂින් මැෂින් එක ඔන් වෙනවද නැද්ද? ඒ වෙලාවේදී. එච්චරයි ලියන්න තියෙන්නේ. දැන් බලන්න මෙතනත් අර පිළිවෙල ඒගොල්ලෝ දීලා තියෙන ආකාරය බිඳුවයි බිඳුවයි බිඳුව. දැන් බලන්න මෙන්න මේ පහළට බලාගෙන ගියොත් මේ column by columns ඔයගොල්ලන්ට පේනවා ඇති. බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුව. එකින් එකට මාරු කර කර ලියලා තිනවා. දෙකෙන් දෙකට මාරු කර කර ලියලා තිනවා. හතරෙන් හතරට මාරු කර කර ලියලා තිනවා. එතකොට මේ එක් එක් අවස්ථාවන් වලදී මේක මොකද වෙන්නේ කියලායි බලන්නේ. ඊළඟට දැන් ඔයාලට සර්කිට් එකක් දීලා තිනවා. මේ හැම එකකම ඉන්පුට් වෙන අවස්ථාවල් කොහොමද කියලා තියෙනවා නේද? එතකොට මේකේ මෙහෙම දෙයක් කියනවා. දැන් අනිවාර්යයෙන්ම ස්විච් එක ඔන් වෙලා තියෙන්නත් ඕනේ කියලා කියනවා. හරිද? අපි දැන් මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මෙතන දීලා තියෙන්නේ මොකද්ද? AND ගේට් එකක්. මේ දෙකේම. එතකොට ඔයගොල්ලෝ දන්නවා AND ගේට් එකේදී රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මකයි කියලා දෙන්න නම් මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? මේ පැත්තෙන් එක එන්නත් ඕනේ, මේ පැත්තෙනුත් එක එන්න ඕනේ. මේ දෙපැත්තෙන්ම එක ඉන්පුට් වෙන්න ඕනේ. එතකොට මෙතනදී ඔයාලට පේනවා මේ පාත් එකෙන් බැලුවොත් හැමතිස්සෙම ස්විච් එක ඔන් එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී නේද? මේක 0 වෙලා තිබුණොත් එහෙම මේක කොහොමද ඕෆ් වෙනවා. එහෙනම් මෙන්න මේ ටික එක කියලා තියෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් තියෙනවා මෙතන තව AND ගේට් එකක් මේ පාත් එක දිගේ පහළට බලාගෙන එනකොට ඔයාලට පේනවා මෙතනත් මේ දෙපැත්තෙන්ම එකේ ඉලක්කමක් ඉන්පුට් වෙලා එන්න ඕනේ. කියන්නේ එක කියන එක ඉන්පුට් වෙන්න ඕනේ. මොකද්ද ඉන්පුට් වෙන්න තියෙන chances දෙක මෙතනදී 1. ඒ කියන්නේ ඩෝ සෙන්සර් එක දොර වැහිලා තියෙන්නත් ඕනේ, වතුර පිරিলা තියෙන්නත් ඕනේ. දොර වැහිලා තියෙන්නත් ඕනේ, වතුර පිරিলা තියෙන්නත් ඕනේ, ස්විච් එක ඔන් වෙලා තියෙන්නත් ඕනේ. එහෙම වුණොත් මොකද වෙන්නේ මේ කියන කතාවේ හැටියට? මෙතන හරි ලේසි. ඔයගොල්ලන්ට වැඩි කාලය ගත කරන්න දෙයක් නැහැ. මොකද පැහැදිලිවම ඔයගොල්ලෝ දන්නවා AND ద్వාර දෙකක් යොදාගෙන තියෙන නිසා
මේ පාත් එකේ ආපහු රිවර්ස් ඉන්ජිනියරින් මෙතඩ් එකට. එහෙම නැත්නම් ආපස්සට බලාගෙන ගියොත් ඉන්පුට්ස් වෙන්න ඕනේ ඔක්කොම එක වෙන වෙලාවට විතරයි මේක අවුට්පුට් එක එක වෙන්නේ. එහෙමනම් අපි දන්නවා ස්විච් එක ඔන් වෙන අවස්ථාවල් 4ක් අපිට තියෙන ට්‍රුත් ටේබල් එකේ. ආයි අනිත් පැත්තේ මේ පැත්ත බලාගෙන ආවහම මෙතන ඉන්පුට් වෙන්න පුළුවන් අවස්ථා ඒ කියන්නේ එක හැටියට අවස්ථා කොහොමද තියෙන්නේ? දොර වැහිලා තියෙද්දී වතුර පිරීලා තියෙන්න ඕනේ කියලා තියෙනවා නම් එකම එක කම්බිනේෂන් එකයි අපිට දකින්න ලැබෙන මේ ට්‍රුත් ටේබල් එකේ අන්තිම එක. මෙන්න ඒකම මම මේ මල්ටිමීඩියා ලොජික් වලින් ඇඳලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ ට්‍රුත් ටේබල් එකේ අවසාන අවස්ථාවේදී පමණයි වොෂින් මැෂින් එක ඔන් වෙන්නේ. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. A සිට G දක්වා බිඳුවයි H විතරක් එක වෙනවා. H විතරක් එක වෙනවා. ඊළඟට 2017 අවුරුද්දේ all syllabus එකයි new syllabus උයි කියලා papers දෙකක් ආවා. එතකොට අපි මෙතනදී new syllabus එකේ 7 වෙනි ප්‍රශ්නේ බැලුවොත් MCQ වලින් බහුවර්ණ වලින් මෙතන තියෙනවා මේ පරිපතයට සමාන ප්‍රතිදානයක් ලබා දෙන ගැළපෙන සත්‍යතා වගුව මොකක්ද කියලා අපෙන් අහන්නේ. හරි. එතකොට දැන් මේ සර්කිට් එකම මම මෙතනින් පහළ 4ක් ඇඳලා තියෙනවා. හරිද? මෙතනින් මම 4ක් පහලින් ඇඳලා තියෙනවා. එතකොට මේ උත්තර 4 මේ සත්‍යතා වගුව 4න් හරි එක මොකක්ද කියලා අපෙන් අහන්නේ. දැන් මම මේ අවස්ථා 4ටම අපේ පහසුව සඳහා මම මෙතන 0.1 කියලා යොදාගෙන තියෙනවා. එහෙන් බලද්දී අපි ඉස්සෙල්ලාම මෙතන බැලුවොත් මෙතන බිඳුව වෙලා එනකොට මෙතන 1 වෙන්නේ not එක පාස් කරන හින්දා. එතකොට 1.0යි O ద్వාරයට ඇතුල් වෙනකොට උත්තරේ 1යි මේ not එක පහු කරලා එනකොට ආපහු බිඳුව බවට පත් වෙනවා. එහෙනම් 0.0 අවස්ථාවේදී බිඳුව එන්නේ. 0.1 අවස්ථාවේදී බලන්න මෙතන 1 එන්නේ 1යි මෙතනට එනකොට 1යි ආපහු මේ not එක පහු කරනකොට බිඳුව වෙනවා. හරිද? ඒ කියන්නේ 0.1 අවස්ථාවේදීත් බිඳුවයි මෙතනදී බිඳුව වෙනවා. මොකද වෙන්නේ? 0.0 O ద్వාරයේදී not එක පහු කරනකොට 1 වෙනවා. ආපහු 1/2ක් ඉන්පුට් එනකොට මෙතන බිඳුවයි 1යි මෙතනදී 1යි ආපහු not එක පහු කරනකොට බිඳුව වෙනවා. එහෙමනම් මොකද්ද මේකට තියෙන එකම ගැළපෙන අවස්ථාව? දෙවෙනි උත්තරේ එන්නේ. හරිද? අපි ඊළඟට බැලුවොත් ඒ අලුත් සිලබස් එකේම 8 වෙනි ප්‍රශ්නය මෙතනදී කියනවා මේකට ගැළපෙන සත්‍යතා වගුව හා තුල්්‍ය සත්‍යතා වගුවක් සහිත තර්කන පරිපතය කුමක්ද කියලා යහන්නේ. මෙතනදී අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දන්නවා මෙතන ඉන්පුට්ස් දෙකක් තියෙන නිසා 0.1 එකිනෙකට වෙනස් අවස්ථා 4 වෙන වෙනම ආදේශ කරලා බැලුවොත් හරිද? අපිට මෙන්න මේ ආකාරයට එනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා 0.0 දැම්මාම මෙතන not පහු කරලා එනකොට 1/2ක් වෙනවා. ඒ 1/2 මෙතනට ආපහු ඇතුළත් වෙනකොට O ద్వාරයක් නිසා 1 වුණා. හරිද? මෙතනදිත් ඒ විදිහට ආවම 1 වුණා, මෙතනත් 1 වුණා, මෙතන බිඳුව වුණා. ඒ නිසා සත්‍යතා වගුව අපි ටක් ගාලා කටුවැඩ කොලයක ඇඳලා ගත්තාම මේ ආකාරයටයි එන්නේ. අවුට්පුට් එක 1/3යි බිඳුවයි බවට පත් වෙලා එන්නේ. හොඳයි අපි දැන් බලමු දැන් එක් මේ පරිපතය සඳහා මේ සියලුම අවස්ථා 4 අපි ආදේශ කරලා බැලුවොත් අපි පළවෙනි එකේ ඉඳලම කරන්න වෙනවා මේ හැම එකක්ම. අපි පළවෙනි එක අරන් බැලුවොත් ඒකෙදි ඉන්පුට්ස් හැටියට මෙතන 0.0යි පාවිච්චි කරාම මෙතන NAND ద్వාරයක් නිසා ඔයගොල්ලෝ දන්නවා AND ద్వාරයක ඉන්න 0.0 ආවම 0යි නමුත් not එක පහු කරන නිසා 1යි. හරි NAND ద్వාරයක ස්වභාවය මෙතන අපි බලන්න ඕනේ. අපි 0.1 ආදේශ කරා නම් මේ අවස්ථාවේ හැටියට අපිට එන්නේ උත්තරේ 1 මෙතනදී. මෙතන බැලුවාම 1.0 දැම්මම ඒත් 1යි. මෙතන බැලුවාම 1.1 ඒ එන්නේ බිඳුවමයි.
එහෙම බැලුවොත් ඔන්න අපිට 1.1.1 බිඳුව කියන එක පළවෙනි උත්තරෙන්ම අපිට ඇවිල්ලා තියෙනවා මේ අවුට්පුට් එකමයි එන්නේ. සත්‍යතාව වගුව ඒත් සමානයි නේද? එහෙමනම් අපිට කියන්න පුළුවන් බය නැතුවම පළවෙනි උත්තරේ තමයි මේක නිවැරදි කියලා. අපිට අනිත් ඒවා ආදේශ කර කර යන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඊළඟට අපි බලමු යවුද්දේ රචනා ප්‍රශ්නයක් ආවේ කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට ඇවිල්ලා තියෙනවා. චලිත සංවේදකයක් සහ ආලෝක සංවේදකයක් සහිත දීප්ත පහනක් ගොඩනැගිල්ලක ඉදිරි දොරට පිටතින් සවිකර ඇත. අඳුර පවතින අවස්ථා සහ යම් කෙනෙකු පිටතින් දොර වෙත ළඟා වෙන අවස්ථා දෙකම සම්පූර්ණ වෙන විට පහන දැල්වේ. ඔන්න බලන්න එතනම කියලා දීලා තියෙනවා අඳුර වැටෙන අවස්ථා සහ ඔන්න සහ කියලා වචනයක් ඇවිල්ලා තියෙනවා. යම් කෙනෙකු පිටතින් දොර වෙත ළඟා වෙන අවස්ථා දෙකම සම්පූර්ණ වෙන විට තමයි පහන දැල්වෙන්නේ කියලා. ඔන්න ඇන් ద్వාරයක ඉංගියක් අපිට දීලා තියෙනවා එතනම. සහ කියන වචනේ. ඒ කියන්නේ මේ කොන්දේසි දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ පහන දැල් වෙන්න නම්. නේද? එතකොට කෙනෙකු දොර ගාවට පැමිණෙන විට චලිත සංවේදකයේ ඕෆ් අවස්ථාවේ සිට ඔන් අවස්ථාව බවට පත් වෙනවා. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 1 වෙනවා. ආලෝකය පවතින විට ආලෝක සංවේදකය 1 වෙනකොට අඳුර වැටෙනකොට 1 බිඳුව වෙනවා. හරිද? දැන් ඉස්සෙල්ලාම දැන් ඒක අපිට බ්ලොක් ඩයග්‍රෑම් එකකුත් දීලා තියෙනවා. එහෙමනම් මෙතනදී කොහොමද මේක තේරුම් ගන්න ඕනේ? දැන් අපිට පැහැදිලිවම තියෙන මේ ලයිට් එක ඔන් වෙන්නේ කොහොමද? Q කියන තැනට එන්නේ මොකද්ද? පැහැදිලිවම තියෙනවා මේ වාක්‍යෙම උත්තරේ කොටසක් හොයාගත්තා අපි AND ద్వාරයක් මෙතනට එන්න කියලා. නේද? AND ద్వාරය එනකොට ඔයගොල්ලෝ දන්නවා AND ద్వාරයේදී දැන් අවුට්පුට් එක 1 වෙන්න නම් මේ ඉන්පුට් දෙකෙන්ම 1 වෙන්න ඕනේ අවස්ථාවක් නේද? එතකොට දැන් මේ එකින් එක පාරවල් වෙන වෙනම ආපස්සට බලාගෙන ගියොත් චලිත සංවේදකය බිඳුවේ සිට 1 වෙනවා කවුරු හරි දොර ගාවට එනකොට. දැන් අපිට මේ පළවෙනියටම කියනවානේ නේද? මෙතන මේ වාක්‍යෙන්න කියනවා කවුරු හරි පිටතින් දොර ගාවට ළඟා වෙනවත් එක්කම තමයි ඔන් වෙන්නේ කියලා. ඒ කියන්නේ 1 වෙන්නේ කියලා. ඒක හරි. හැබැයි මෙතනදී කියන මොකද අඳුර තියෙනකොටත් ඒ කියන්නේ දොර ගාවට ආවත් වැඩක් නැහැ අඳුරක් තියෙන්න ඕනේ වෙලාවේ. අඳුර තියෙන වෙලාවේදී මොකද්ද මෙතන කියන්නේ? අඳුර තියෙනකොට මේ ආලෝක සංවේදකයේදී මොකද්ද වෙන්නේ බලන්න. අඳුර තියෙනකොට තමයි මේක ඕෆ් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ බිඳුව මෙතනින් ඉන්පුට් කරන්න කියලා. එතකොට ආලෝකයේ තියෙන වෙලාවට තමයි මේක 1 වෙලා තියෙන්නේ. දැන් අපේ ප්‍රශ්නේ හැටියට මෙතන AND ద్వාරයේ යෙදෙනවා නම් මේ පැත්තට බිඳුවක් ඉන්පුට් කරලා වැඩක් නැහැ. දැන් මේකේ හැටියට මේ ලයිට් සෙන්සර් එකෙන් බිඳුව තමයි ඉන්පුට් එකක් විදියට දෙන්නේ අඳුර තියෙනකොට. එහෙමනම් මොකද්ද අපිට කරන්න වෙන්නේ? කෙලින්ම P කියන තැනට යොදන්න වෙනවා. ඔයාලට ඒක බැලුවහම පේනවා මොකද්ද? එක ඉන්පුට් එකයි එන්නේ. එක ඉන්පුට් එකක් තියෙන එකම බූලියන් ලොජික් ගේට් එක මොකද්ද? not එක. not එකේ ප්‍රතිවිරුද්ධ පැත්තට හරවලා දෙන නිසා P එකට දාන්න ඕනේ not එකක්. එහෙමනම් P එකට not එක එනවා Q එකට AND එකක් එනවා. මෙන්න මෙහෙමයි ඒක එන්නේ. සත්‍යතාවක් ගොඩාලා බැලුවොත් ඔබට ඒක ගන්න පුළුවන්. හරිද? සත්‍යතාවක්වත් මම මෙතන මැදලා තිනවා. මෙන්න මේ ආකාරයට තමයි එන්නේ. එතකොට දැන් ඒකටම ඒකේ ඊළඟට කියනවා ඒ කොටස එකතු කරනවා කියලා. හරි ඒ කියන්නේ තව මැනුවල් ස්විච් එකකුත් ඔන් කරනවා මේ යොදනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මැනුවල් ස්විච් එකක් යෙදෙනවා නම් ඊළඟට අපිට කියනවා ඒක සංශෝධනය කරායින් පස්සේ ඒ විදිහට මේ මොන වගන්ති දෙකද නිවැරදි වෙන්නේ කියලා. කෙලිම දෙක කියන එක බෝල්ඩ් කරලා දීලා තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ 3න් 2ක් හරියනවා. එහෙනම් අපි චුට්ටක් බලන්න වෙනවා මෙතනදී මොකද්ද කරන්න පුළුවන් දේ කියන එක. අපි මේ පරිපතයේ වෙන වෙනම අපි සත්‍යතාවගු ඇඳලා බලන්න ඕනේ. එහෙම නේද? දැන් එතකොට මෙතනදී ඉන්පුට්ස් 3ක් වෙන ආකාරයට අපි මේක ඇඳලා බැලුවොත්
හරි ඉන්පුට්ස් තුනක් වෙන නිසා ඔයගොල්ලෝ දන්නවා සත්‍යතා වගුව දැන් අඳින්න දෙකේ තුන්වෙනි බලය 8යි ඒ නිසා පේලි 8ක සත්‍යතා වගුව අපි අඳින්න ඕනේ සත්‍යතා වගුවක් ඇඳගත්තායින් පස්සේ 0.1 ඒ ආකාරයෙන් එකින් එකට මාරු කරා දෙකෙන් දෙකට මාරු කර කර ලියාගත්තා 4න් 4ට මාරු කරා එහෙම වුණාම අපිට මේ එක් එක් අගයන් මෙහෙම ආදේශ කර කර මේ පරිපතයේ දිගේ එන විදිහට බලන්න ඕනේ. එහෙම නේද? හරි. එක් එක් අගයන් අපව ආදේශ කරලා බලන්න කටු වැඩ කොලයක මේ පරිපත සටහන ඇඳලා මොකද වෙන්නේ කියලා. මොකද අපේ මේ ප්‍රශ්නේ අහන්නේ අදාළ වගන්ති අංක දෙක ලියා දක්වන්න කියලායි කියන්නේ. ඒක නිසා ඔබ මෙතන රචනා ප්‍රශ්නයක් නිසා මේක ටක් ගාලා මෙහෙම ඇඳලා ඔබ කරත් කමක් නැහැ. මොකද එතකොට උත්තරය බලන කෙනෙකුට වුණත් තේරෙනවා ඔබ උත්සාහ කරලා තියෙනවා කියලා හරි විදිහට යන්න. ඒ හින්දා ඔබට මොකද මෙතනදී ලකුණක් ලබා ගන්න තියෙන chance එක ඔබ කොහොම හරි proof කරගන්න උත්සාහ කරන්න. ඒක ඔබට වඩා වටින නිසා ඔබ ඉක්මනින්ම මේ විදිහට මේ එක් එක් අගයන් මේ පරිපතයට ආදේශ කර කර බැලුවාම ඔබට මේ සත්‍යතා වගුව එන්න ඕනේ. එහෙම ආවයින් පස්සේ අපි චුට්ටක් මෙන්න මේ කලින් පරිපත ඒ සත්‍යතා වගුව. ඒ කියන්නේ අර දැන් කලින් ඒ කොටසේ මෙන්න මේකට පමණක් තියෙන කොටත් ඒ සත්‍යතා වගුව ඔබ පැත්තකින් ඇඳා නම් දෙකම සංසන්දනය කරන්න වෙනවා අපිට පළවෙනි එකේදී. මොකද්ද? ස්විච් එක ඔන් වෙලා තියෙනකොට හැම වෙලාවෙම දීප්ත පහන දැල් වෙනවා කියලා පළවෙනි ප්‍රකාශයේ කියනවා. එතකොට ස්විච් එක හැටියට දැන් මම මෙතනදී S අකුර අරන් තියෙනවා මේ සත්‍යතා වගුවේ මෙන්න මේ තීරුවේ එක වෙන හැම අවස්ථාවකම මේ බල්බ් එක ඔන් වෙනවා කියලා තියෙනවාද? ඔබ බලන්න මෙන්න මේ කොලම් එකට ඔබේ අවධානය යොමු කළොත් එක වෙන හැම අවස්ථාවකම ඔව් බල්බ් එක ඔන් වෙලා තියෙනවා. එහෙමනම් පළවෙනි එක හරි. ඊළඟට දෙවෙනි ස්ටේට්මන්ට් එකෙන් කියන්නේ දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ ස්විච් එක ඕෆ් වෙලා තියෙනකොට පළවෙනි පරිපතයට සමාන ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට ස්විච් එක ඕෆ් වෙලා තියෙනවා කියලා කියන්නේ මේ කොලම් එකටම නැවතත් ඔබේ අවධානය යොමු කළොත් ඕෆ් වෙලා තියෙන අවස්ථාව තමයි මේ බිඳුව තියෙන අවස්ථාව. එතකොට බලන්න පරිපතයට සමාන වෙන ආකාර ක්‍රියා කරනවාද කියලා. එතකොට ඒක බලන්නේ මෙහෙමයි. මේ බිඳුව වෙලා තියෙන අවස්ථාවේදී බලන්න ඒකට සමගාමීව තියෙන මේ කලින් සංවේදක දෙකේම ඉන්පුට්ස් කොහොමද කියලා. ඒකයි මම කිව්වේ ඔබට මේ පරිපත දෙකේම සංශෝධනය කරන්න පෙර එක සහ පසු එකේ දෙකේම සත්‍යතා වගු දෙක ඔබ මෙතනදී ඇඳලා තියාගත්තා නම් ඔබට පහසුයි. හරිද? එතකොට මෙතන බිඳුව වෙනකොට ඔබ බලන්න මේ දෙකේ ඉන්පුට්ස් දෙකත් බිඳුවයි. එතකොට මේ වගුවේ හැටියට මෙතන බිඳුව වෙනවා. ඔබ අර අනිත් වගුව බැලුවොත් මේ සංවේදක දෙකේම වගේ බිඳුව වෙනකොට ඒත් බිඳුවයි. මෙතන ඊළඟට ස්විච් එක ඕෆ් වෙලා තියෙන ඊළඟ අවස්ථාව තමයි මෙතන 0.1යි බැලුවාම මෙතන 1යි අවුට්පුට් එක මෙතනත් ඒ වගුවේ හැටියට මේ සංවේදක දෙක 0.1යි පිළිවෙලින් වෙනකොට 1යි නේද? ඊට පස්සේ මෙන්න මේ අවස්ථාව අපිට එන්නේ 1යි 0යි තියෙනකොට මේක ඕෆ් වෙලා තියෙන මෙතනත් ඕෆ්. ඊළඟට මේ අවස්ථාව දෙකේම එක වෙලා එනකොට මේ ඕෆ් වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ අවස්ථාවේදී ස්විච් එක ඕෆ් වෙලා තියෙනකොට මේ පරිපතයට සමාන ආකාරයෙන්ම තමයි මේකත් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නේද? එහෙනම් ඒක හරි. හැබැයි මේ පරිපත දෙකේම හැසිරීම සර්ව සම වෙනවද? නැහැ. අපෙන් කෙලින්ම අහන්නේ මේ වගන්ති දෙකක් ගැන අහන්නේ. ඒ නිසා දෙකක්ම අපිට ආපු ගමම අපිට තර්ඩ් එක නොසලකා ප්‍රශ්නේ එතනින්ම ඉවර කරන්න පුළුවන්. නමුත් ඒක නිකන් බලන්න පරිපත දෙකේම හැසිරීම සර්ව සම වේද කියලා නෑ. ඒක වෙන්නේ නෑ. මොකද දැන් මෙතන ඇවිල්ලා මේ මැනුවල් ස්විච් එකක් යොදලා නෑ. මෙතන මැනුවල් ස්විච් එක යොදලා තියෙනවා. ඒකයි. එතකොට පොඩ්ඩක් වෙනසක් වෙනවා එතනදී. හරි. 2016 බැලුවොත් එතනදී පැරණි මේ සහ නව කියලා ඒත් නිර්දේශ දෙකකට ප්‍රශ්න පත්‍රය ආවා. ඒත් අපි මෙතනදී බලනවා අලුත් නිර්දේශය එවකට තිබිච්ච 6 වෙනි ප්‍රශ්නය නිව් සිලබස් එකේ පහත දක්වන තාර්කික පරිපත සටහන සලකන්න මේ පරිපත සටහනේ හැටියට මොකද්ද තුල්ල වෙන්නේ? මේක නම් හරිම පහසුයි. මොකද්ද එන උත්තරේ? නෝර් ద్వාරයක් මේ තියෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. හරි. බැලුවට මේකේ තියෙක පේනවනේ උත්තරේ. ඒ නිසා මේක හරි ලේසියි.
හත්වෙනි ප්‍රශ්නේ බැලුවොත් මේ පේපර් එකේම මේ සත්‍යතාව වග නිරූපණය කරන තාර්කික පරිපථය මොකක්ද කියලායි අහන්නේ. මොකක්ද එන්නේ ඒකට? මේ එකින් එකට අවස්ථාවල් දිහා බැලුවාම තාර්කික පරිපථයක් හැටියට මොකක්ද දෙන්න පුළුවන්? මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. බැලුවටම මෙතන 0 වෙලා තියෙන එක අවස්ථාවකදී පමණයි. හරිද? අනිත් හැම අවස්ථාවකම 1 වෙලා තියෙනවා. එතකොට ඔබ චුට්ට අනිත් පැත්තට කල්පනා කරගෙන බැලුවොත් චුට්ටක් ඔයාලා මතක් කරගන්න බලන්න මේ දෙකම එක වෙනකොට අවුට්පුට් එක හැටියට දෙන අවස්ථාව මොකද්ද? ඒ වගේම මේ අනිත් හැම වෙලාවකම මේ බිඳුවක් ගෑවෙනකොට අවුට්පුට් එක 0 හැටියට දෙන්නේ කවුද? හරිද? එතකොට ඒකෙම ප්‍රතිවිරුද්ධ එකක් තමයි මේ පෙන්නලා තියෙන්නේ නේද? එයාවම ප්‍රතිවිරුද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඔබට පහසුවෙන්ම උත්තරය හොයාගන්න පුළුවන්. අර දැන් මේ කොලම් එකේ හැටියට මේකේ ප්‍රතිවිරුද්ධාගය ලබා දෙන්නේ AND ద్వාරය. හරිද? AND එකේදී මේ අවසාන අවස්ථාවේදී පමණයි එක වෙන්නේ. අනිත් හැම වෙලාවකම බිඳුව වෙනවා. එතකොට ඒක ප්‍රතිවිරුද්ධාගයකට හැරෙවුවාම තමයි මේ ට්‍රුත් ටේබල් එක එන්නේ. එහෙමනම් AND ద్వාරයක් ඉස්සරහින් ප්‍රතිවිරුද්ධාගයක් හරවන්නේ මොකක්ද? not එකක් පාවිච්චි කරලා තියෙන්න ඕනේ. එහෙම උත්තරයක් ඔබට පේනවද? ඔව්. දෙවෙනි උත්තරය. එහෙම තමයි මේ වගේ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ බලන්න ඕනේ. මේ දීලා තියෙන අවුට්පුට් එක ඔබට හුරු අවුට්පුට් එකක් නොවේ නම් ඔබ චුට්ටක් බලන්න මේකට not එකක් දාලා බලන්න. මේ උත්තර හතර දිහා බැලුවමත් බහුතරයක් උත්තර ඔබට පේනවා not ద్వාර වලින් තියෙන්නේ. හරිද? එහෙනම් කෙලින්ම ආපස්සට හරවලා බලලා ඔබ අර මේ AND සහ OR කියන ద్వාර දෙකේම සත්‍යතාව වගු සාමාන්‍ය ඉන්පුට් දෙකක සත්‍යතාව වගු ගැන ටිකක් අවධානය යොමු කරලා තියාගෙන ඉන්න. එතකොට ඔබට ඒක මතක තියෙනවා. ඒ මතකෙන් ඔබට මේ බලපු ගමන් උත්තර හොයන්න පුළුවන් අනිත් පැත්තට. එතකොට 2016 ඒ ප්‍රශ්න පත්‍රයේම අපි රචනා වලට ගියොත් පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස හැටියට මේ පරිපත සටහන බැලුවාම මේකට අදාළ කරන බූලිය ප්‍රකාශනය හොයන්න කියලා කියන්නේ. කොහොමද බලන්නේ? මෙතනට එනකොට p+q. මෙතන p+q. මෙතන p.q. මේක NAND ద్వාරයක් නිසා ෆුල් බාර් එකක් යෙදෙනවා. එහෙමනම් මෙතනට එනකොට ආපහු AND ద్వාරයක් තියෙන්නේ මෙතනදී. ඒ නිසා හරි උත්තරේ මොකද්ද? p+q කියන එකට මෙතන ඩොට් එකක් එන්න ඕනේ. ඒකෙන් තමයි මේ AND ద్వාරය පෙන්වන්නේ. මේ p.q ෆුල් බාර් එකේ එනවා. මෙන්න හරි උත්තරේ. 2015ට ගියොත් බහුවර්ණ තුන්වෙනි ප්‍රශ්නයේදී PQ ආදාන තුනක් සහ F නම් ප්‍රතිදාන එකක් සහිත තර්කන පරිපථයක් සලකන්න මෙහෙම නිරීක්ෂණයක් දකිනවා කියලා කියනවා. ඕනෑම එක ආදානයක් එක වේ නම් ඉතිරි ආදාන කුමක් වුණත් ප්‍රතිදානය බිඳුවයිලු. ඒ කියන්නේ ඉන්පුට්ස් මෙතන තුන ගානේ තියෙනවා. හරිද? ඉන්පුට් තුනෙන් එකක් එක කියලා දුන්නත් අනිත් ඒවා 0 වුණත් රිසල්ට් එක දෙන්නේ 0 හැටියටමයි. හරිද? සියලුම ආදාන බිඳුව නම් ප්‍රතිදානය 1 වේ. සියලුම ආදාන බිඳුව නම් ප්‍රතිදානය 1 වේ. එහෙම බැලුවොත් මොකද්ද එන්නේ? හරිද? දැන් එතනදී මෙහෙම දෙයක් කල්පනා කරන්න ඕනේ. අපිට මේ වගේ වෙලාවකදී චුට්ටක් ලේසියෙන්ම හිතන්න පුළුවන් අර මං කලින් බහුවන ප්‍රශ්නයකදී කියලා දුන්නා වගේ අපිට අවුට්පුට් එක පොඩ්ඩක් not එකක් හරහා ආපස්සට යන්න ඕනේ. දැන් මේ වගේ ප්‍රශ්නවලදී ඇත්තටම අපි මේකට කියන රිවර්ස් එන්ජිනියරින් කියලා ආපස්සට බලාගෙන එන්න ඕනේ. හරිද? ප්‍රතිදානයේ පැත්තෙන් බලාගෙන එනකොට බිඳුව වෙනවා කියලාත් කියනවා. මේ අවස්ථාව බලන්න. ප්‍රතිදානයේ බිඳුව වෙන්නේ කොහමද? එකක් හරි ඉන්පුට් එකක් එක වෙනවා නම්. හරිද? හැබැයි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් අපි චුට්ටක් දැන් මුල ඉඳලා අගට බලාගෙන එනවා නම් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය එක ආදානයක් හරි එක වෙනවා එක වෙද්දී ඉන්පුට් එකක් හරි එක වෙලා තියෙනකොට අවුට්පුට් එක 1 කියලා දෙන්නේ මොන ద్వාරෙද? O ద్వාරය. හරිද? ඔයගොල්ලෝ ඒක දන්නවා. O ద్వාරය. එතකොට මේකේ හැටියට මේක O ద్వාරයක් වෙන්න බෑ. මෙතන කියන්නේ ප්‍රතිදානයේ බිඳුව වේ කියලා. අනිත් ඉතිරි ආදාන කුමක් වුවත් ප්‍රතිදානයේ බිඳුවයි. එහෙමනම් ඒකේ තේරුම O ద్వාරයට ඉස්සරහින් අනිවාර්යෙන් not එකක් ඇවිල්ලා තියෙනවා.
හරිද? ඒක වෙන්න පුළුවන්. ඒක තවත් අහුරු කරගන්න පුළුවන් මේ දෙවෙනි වාක්‍යය කියවලා බැලුවොත් සියලුම ආදාන බිඳුව නම් ප්‍රතිදානය 1 වේ. ඕගොල්ලෝ දන්නවා O ద్వාරයකදී සාමාන්‍යයෙන් ඉන්පුට් සේරම 0 වුණොත් විතරයි අවුට්පුට් එක 0 කියලා දෙන්නේ. ඒක විතරයි 0 එකක් එන්න පුළුවන් එකම අවස්ථාව O ద్వාරයකදී. මෙතන කියනවා සියලුම ආදාන බිඳුව නම් ප්‍රතිදානය 1 වේ කියලා. එහෙමනම් ඒ කියන්නේ O ద్వාරයෙන් පස්සේ ඒත් not එකක් වැටිලා තියෙනවා කියන එක ඔන්න කන්ෆර්ම් වෙනවා. මේ එකම ගේට් එකක් ගැන වාක්‍ය දෙකකින් කියලා දෙනවා. එහෙමනම් අපිට O ద్వාරයක් ඉස්සරහින් not එකක් වැටලා තියෙන උත්තරයක් තියෙනවද? ඔව් තියෙනවා. හතරවෙනි උත්තරේ. අන්න එහෙමයි step by step මේ ප්‍රශ්නයක් ඇනලයිස් කරලා බලන්න. හරිද? ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ දිහා බලන්න. විභාගයකින් සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන් S1 නම් වූ එක් අනිවාර්ය විෂයක් හා S2, S3 හා S4 යන විකල්ප විෂයන් අතුරෙන් එකක්වත් සමන් විය යුතුයි. දැන් බලන්න මේ වාක්‍යය දිහා හොඳට. මෙතන තියෙනවා හා කියලා වචනයක්. S1 කියලා අනිවාර්ය විෂයක් එක්ක හා කියලා තියෙනවා මෙතන. and කියලා තියෙනවා. බලන්න. S1 and ඉංග්‍රීසියෙන් තියෙනවා නම්. හරිද? ඔන්න එතකොට අපිට නිකන් and gate එකක hint එකක් ආවා එතනින්. ආපහු කියනවා S1, S3, S2, S3, S4 යන විකල්ප විෂයන් අතුරෙන් එකක්වත්. ඒ කියන්නේ මොකද්ද? මේ තුනෙන් එකක්වත්. S2 හෝ S3 හෝ S4. හරිද? එතනදී බලන්න හෝ කියලා වචනයක් හොයන්නවත් නැහැ. හැබැයි ඔයාලා හරියට සිහි බුද්ධියෙන් ඒක තේරුම් ගන්න ඕනේ. ඔයගොල්ලෝ බුද්ධිමත්ව කල්පනා කරන්න ඕනේ එතනදී. හරිද? ඒ කියන්නේ and ద్వාරයක් එක්ක O ద్వාරයක් ගෑවිලා තිනවා කොහෙන් හරි. එකක් නෙමෙයි O ద్వාර මෙතන කිහිපයක් එන්න තියෙන chance එක වැඩි. එතකොට මේකට ගැළපෙන උත්තරේ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ S1 එක්ක S2 ඔබට ගන්නත් පුළුවන්, සමත් වෙන්නත් පුළුවන්. S1 එක්ක S3 සමත් වෙන්නත් පුළුවන්. S1 එක්ක S4 සමත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ උත්තර ඔක්කොගෙම S1 කියන එක තියෙන්න ඕනේ. එහෙමනම් S1 and කියන එක අනිවාර්යෙන් උත්තරේ තියෙන්න ඕනේ. එහෙම උත්තර අපිට තියෙන්නේ 2යි. 1යි 2යි. අනිත් දෙක බැහැර කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට කියන්නේ මේ විකල්ප විෂයන් අතුරෙන් එකක්වත් සමත් විය යුතුයි කියලා. එතකොට ඒ කියන්නේ ඉන්පුට් එක 1 හැටියට ලබා දුන්නාන් පස්සේ අවුට්පුට් එක 1 වෙන අවස්ථාවක් අපිට දෙනවා. ඒ කියන්නේ ඉන්පුට්ස් තුනක් මෙතනින් පෙන්නනවා. හරිද? මේ තුනෙන් එකක් හරි 1 හැටියට ඉන්පුට් වෙනකොට මේ කොටස true වෙනවා. එහෙම දෙන්න පුළුවන් එකම උත්තරේ මොකද්ද? O ద్వාරයක් එන්නේ. එතකොට අපි සාමාන්‍ය මේක බූලිය ප්‍රකාශනයකදී ලියද්දී නම් මෙතන ඉන්පුට්ස් තුනක් තියෙන නිසා මේ අතරමැද්දට O gate දෙකක් විදිහට එන්න ඕනේ. ඒ කියන්නේ එකම O gate එකට මේ 3 input O gate එකක් මේ තියෙන්නේ. නමුත් අපි වාක්‍ය ලියනකොට මේ අතරමැද්දට ඔක්කොම O වචනේ එන්න ඕනේ. ඒක නිසා එහෙම උත්තරයක් අපිට තියෙන්නේ මොකද්ද? දෙවෙනි උත්තරේ තියෙන්නේ. හරිද? දැන් බලන්න මෙතනදී හෝ කියලා වචනයක් තිබුණේ නැහැ. S2, S3 සහ S4 යන විකල්ප විෂයන් අතුරෙන් එකක්වත් සමත් වී යුතුයි කියලා දීලා තිබුණේ. එයවුද රචනා ප්‍රශ්නේ දිහා බැලුවොත් ඔන්න දීලා තියෙනවා මෙහෙම එකක්. ප්‍රධාන මාර්ගයක් x හා y නම් සමාන්තර දුම්රිය මාර්ග දෙකක් හරහා යයි. ඕනෑම දුම්රිය මගක ඕනෑම දෙසකින් දුම්රියක් අවදානම් කලාපයට ඇතුළු වූ විගස සංඥා සීනුව නාද විය යුතුව පවතී. කොයි පැත්තෙන් ආවත් මේ ඩේන්ජර් zone එක එනවත් එක්කම නේද? මේ අරක පහු කරන්න ඕනත් එක්කම සංඥාව දෙන්න ඕනේ. බෙල් එක රින් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අපිට කියලා තියෙනවා සත්‍යතාවගුව දීලම තියෙනවා. ඒක පිටපත් කරගෙන මේක සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. දැන් මෙතනදී කියනවා x දුම්රිය මාර්ගයේ හරිද අවදානම් කලාපෙට කෝච්චියක් ආවොත් මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි මොකද්ද කියන්නේ? අවදානම් කලාපෙට කෝච්චිය එනවත් එක්කම ඒක P කියලා තමයි ගන්නෙ. ඒක P එක වෙන්නේ P කියන අවස්ථාව 1 කියලා කියන්නේ මේ X කියන රේල්වේ ලයින් එකේදී ඩේන්ජර් zone එකට කෝච්චියක් ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම නැත්නම්
P කියන එකේ යගේ 0 වෙනවා. Y එක මේ Q එකෙත් එහෙමයි. Y දුම්රිය මාර්ගයට ඒක දීලා තියෙන්නේ. අර සිනාරියෝ එකමයි එකක් තියෙන්නේ. හරිද? සීනුවේ අවස්ථාව Z කියලා අරන් තිනවා. එතකොට සීනුව නාද වෙනවා නම් 1 නාද නොවන බිඳුව. එතකොට කොහොම කළත් මෙතනදී ඕනෑම පැත්තකින් දුම්රියක් ආවොත් ඒ කියන්නේ සමහරලාට එක වෙලාවකට එක ලයින් එකේ එකක විතරක් කෝච්චියක් මේ ඩේන්ජර් zone එකෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් එකම වෙලාවෙදී ලයින්ස් දෙකේම කෝච්චි දෙකක් ඩේන්ජර් zone එකට ඇවිල්ලා තිනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවාම අපිට මෙන්න මෙහෙම තමයි සත්‍යතාව වගුව එන්නේ. නේද? සත්‍යතාව වගුව පැහැදිලිවම එන්නේ මෙන්න මේ ආකාරයට. XY කියන පාරවල් දෙකේම කෝච්චි දෙක යන්නේ නැත්නම් කොහොමත් බෙල් එකක් වදින්නේ නැහැ. දෙකෙන් එකක හරි දෙකේම එකම වෙලාවට හරි මේ ඩේන්ජර් zone එක හරහා කෝච්චිය යන වෙලාවට බෙල් එක රින් වෙන්න ඕනේ. එහෙනම් මේක තමයි නිවැරදි සත්‍යතාව වගුව වෙන්නේ. ඉතින් බැලු බැලමට මේක මොකද්ද මේ පෙන්වන ගේට් එක? O ගේට් එක මේ පෙන්වන්නේ. ඒක අහලා නැහැ. ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ මේ සත්‍යතාව වගුව පිටපත් කරලා මේක ෆිල් කරන්න කියලායි කියන්නේ. එතකොට ඒකේ දෙවෙනි කොටස විදිහට දීලා තියෙනවා පොඩ්ඩක් මෙන්න මෙහෙම දෙයක්. බූලිය බීජගණිතයේ මූලික නීතියක් වනුයේ x + x bar සමාන 1 කියලා. මේක දැන් ඔයාලට විෂය නිර්දේශයේ නැහැ, සිලබස් එකේ නැහැ. පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍රනේ දැන් අපි මේ කරන්නේ. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න ඕනේ. නමුත් අපි අලුත් දෙයක් ඉගෙන ගමු. උසස් පෙළට තමයි ඔයගොල්ලොන්ට ICT විෂය තෝරගත්තාම මේක මේ බූලිය බීජගණිත නීති ගැන ඉගෙන ගන්න තියෙනවා. නමුත් අපිට ගැටලුවක් නැහැ. අපි මේකෙදිත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපිට කියන්නේ ඕද්වාරයක් සහ නොද්වාරයක් පාවිච්චි කරලා මේ නීතිය ඔප්පු කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලාම අපිට කියනවා මේකට තර්ක පරිපථයක් අඳින්න කියලා. මේක අමාරු නෑ. සාමාන්‍යයෙන් ඔබ මෙන්න මේ සමීකරණය ලියා ගන්න මොකද්ද කරන්න ඕනේ? හරි. මේ එකේ ඉලක්කම අමතක කරන්නකො පොඩ්ඩකට. සාමාන්‍ය x + x bar කියන එකට ඔබට පරිපථ සටහනක් අඳින්න ගැටලුවක් නෑනේ. ඒක බැරි කමක් නැහැනේ. මොකද්ද කරන්න පුළුවන්? x + x bar කියන එකට ඉස්සෙල්ලා බලන්න මේ ප්‍රකාශනය මෙන්න මේ කොටසදී ඔයගොල්ලෝ බලන්න මැද්දෙන් තියෙන්නේ මොකද්ද? O ඔපරේටර් එකක්. ප්ලස් එකනේ. එතකොට O ඔපරේටර් එකේදී ඔයගොල්ලෝ දන්නවා ඒ කියන්නේ ඉන්පුට් අවමෝෂන් දෙකක් තියෙන්න ඕනේ. ආපස්සට බලාගෙන ගියාම එක පාත් එකකට x කියලා එනවා අනිත් පාත් එකෙන් x bar කියලා එනවා. ඒ කියන්නේ කොහොමත් එක ඉන්පුට් එකක් දෙකට බෙදිලා නැවත O ద్వාරයේදී හම්බ වෙනවා. එතකොට O ద్వාරයට එන එක ඉන්පුට් එකක් හැමතිස්සෙම මෙතනදී not gate එකක් පහු කරගෙන තමයි එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි උත්තරේ එන්නේ. හරිද? මෙන්න මෙහෙමයි එන්නේ. මේ තියෙන්නේ O ద్వාරය, මේ තියෙන්නේ මේ ප්ලස් මාක් එකට එන. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙපැත්තෙන් බලාගෙන ආවම එක පැත්තකින් කොහොමද x එනවා, මේ තියෙන්නේ a. මේ එන්නේ බලන්න x bar. ඒ කියන්නේ මේ not එක පහු කරලා එන්නේ. හරිද? එතකොට මෙන්න අවසාන උත්තරේ. ඉතින් ඒ කියන්නේ කොහොම කළත් ඔබ මේකේ සත්‍යතාව වගුව ඇන්දොත් මොකද වෙන්නේ? මේ අවස්ථා හතරම මේක ඔන් වෙලා තියෙන්නේ. හරි? අවස්ථා හතරම මේක ඔන් වෙලා තියෙන ඔබට සත්‍යතාව වගුව ඇඳලාම මේක තහවුරු කරන්න පුළුවන්. හරි? 2014 අපි බැලුවොත් MCQ 23 සහ 24 හරි? මෙතනදී කියන්නේ මේ පරිපථ සටහනේ හැටියට A වලාගේ 1යි D වලාගේ බිඳුවයි නම් හරිද? මේ B සහ C සම්බන්ධයෙන් නිවැරදි එක මොකද්ද වෙන්නේ? නිවැරදි අගයන් වෙන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ මෙතන නම් ඔන්න පළවෙනි වතාවට අපිට මෙහෙම ප්‍රශ්නයක් හම්බ වෙනවා. ප්‍රතිදානයගේ වේලාසනින්ම දීලා තියෙනවා. එක ඉන්පුට් එකක වැලියු එකකුත් දීලා තියෙනවා එහෙම වෙනකොට. හරිද? එහෙමනම් මෙහෙම අවුට්පුට් එකක් දෙන්න නම් B වලයි C වලයි අගය කොහොමද වෙන්න ඕනේ? එතකොට අපි මේ පැත්තෙන් බලද්දී D අකුරේ ඉඳන් අපි මේ පැත්තෙන් ආපස්සට රිවර්ස් එන්ජිනියරින් මෙතඩ් එකට ගියොත් ඔබ දන්නවා මේක O ద్వාරයක් තියෙන්නේ. හරිද? O ద్వාරයේදී අවුට්පුට් එක බිඳුව වෙලා තියෙනවා. එතකොට O ద్వාරයේදී අවුට්පුට් එක 0 වෙන්න නම් තියෙන්න පුළුවන් එකම chance එක මොකද්ද? මේ දෙපැත්තෙන්ම එන්න ඕනේ බිඳු දෙකක්. එහෙම නේද? දෙපැත්තෙන්ම බිඳු දෙකක් එන්න ඕනේ. O ద్వාරයේදී නැත්තම් මොකද එකේවා එකක් හරි ආපු ගමන් මෙතන එක කියලා අවුට්පුට් එක දෙනවා. මෙතන 0 අවුට්පුට් එක දීලා දෙන. ඒ කියන්නේ වැඩේ ලේසි හොයාගන්න අපිට. O ద్వාරයේදී එකම අවස්ථාව එන්න පුළුවන් බිඳු දෙකක් ඉන්පුට් වෙන්න ඕනේ. එහෙමනම් මේ පැත්තෙන් බලාගෙන එනවා
ඉස්සෙල්ලා මෙතනට බිඳුවක් අවුට්පුට් වෙන්න මේ AND වාරයෙන් එන්න පුළුවන් chance එක මොකද්ද? එකක් දීලා තියෙනවා. කෙලින්ම 1. ඔබ දන්නවා B වලගේ 1 වෙන්නත් බෑ. මොකද එහෙමනම් 1 1 AND වෙනකොට 1 කියලා එන්නේ. මෙතන 0 එකක් වෙන්න ඕන නිසා මේ පැත්ත අනිවාර්යයෙන්ම B වලගේ 0 වෙන්න ඕනේ. හරිද? ඔන්න එක පැත්තක් හරි. B වලගේ 0 වෙන්න ඕනේ. ආයි මේ පාර්ට් එක දිගේ ගියොත් මෙතනත් 0 වෙන්න ඕන නිසා මේ පැත්තෙන් C වලින් එන්න ඕනේ 0 එකක්. එතකොට ඔබ දන්නවා මෙතන not එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන 0 වෙනවා නම් C වලින් එන්න ඕනාගේ කීයද? 1. එහෙමනම් අපිට උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? B වලගේ 0 වෙන්න ඕනේ, C වලගේ 1 වෙන්න ඕනේ. එහෙම උත්තරයක් තියෙන්නේ. මොකද්ද? මෙන්න මෙහෙම බලාගෙන ආවම දෙවෙනි උත්තරේ. දැන් පේනව නේද? මේ විදිහට තමයි step by step reverse engineering method එකට ඕගොල්ලෝ එන්න ඕනේ. එතකොට ඔයාලා හැමතිස්සෙම මේ basic logic gates වල සත්‍යතාවක් වල අවබෝධය තියාගෙන ඉන්න ඕනේ. AND ద్వාරයක් නම් ඇත්තටම ඕගොල්ලෝ හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේකයි. AND ద్వාරයක output එක 1 වෙන්න තියෙන එකම chance එක inputs දෙකම 1 වෙන්න ඕනේ කියන එක. O ద్వාරයක output එක 0 වෙන්න තියෙන එකම chance එක මොකද්ද? input දෙකම 0 වෙන්න ඕනේ. ඔය ටික මතක තියාගත්තයි කියලා කියන්නේ ඔයගොල්ලන්ට ඉන්පුට්ස් 3ක්ද 4ක්ද එහෙම ආවයි කියලා එකම ద్వාරයකට ඒක බය වෙන්න දෙයක් නැහැ. not එක ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි. and එකයි o එකේ වෙනස ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් සත්‍යතාවක අර 0 හරි 1 හරි වෙන එකම chance එකක් තියෙනවා නම් ওই දෙකේ වෙන වෙනම එක බලාගෙන ඉන්න. එච්චරයි. 24ට ගියොත් මෙහෙම බෝලියන් ප්‍රකාශන දීලා තිනවා d සමානයි a.b plus c bar. ඇත්තම කිව්වොත් මේ මොකද්ද මේ දීලා තියෙන්නේ මේ බූලිය ප්‍රකාශනය. මෙන්න මේකේ බූලිය ප්‍රකාශනය තමයි මේ දීලා තියෙන්නේ. හොඳට බලන්න a.b plus c bar. හරිද? එහෙම නේද? ඒකම තමයි දීලා තියෙන්නේ. එහෙමනම් අපෙන් අහන මොකද්ද මේකේ හරි එක කියලා. මෙතන මෙහෙමයි කියන්නේ. පළවෙනි උත්තරේ බැලුවොත් a අගේ A වලගේ බිඳුව සහ B වලගේ 1 වුණොත් එහෙමනම් D වල අගේ 1 වෙනවා C වලගේ කුමක් වුවත්. හරි? irrespective කියලා කියන්නේ කුමක් වුවත් කියන එකයි. හරිද? මොන අගයක් ගත්තත් කියන අදහස තමයි එතනින් කියන්නේ. එතකොට A වලගේ බිඳුවයි B වලගේ 1 වුණොත් හරිද? D වලගේ 1 වෙනවා කියලා. අපි චුට්ටක් මේ දැන් මෙතනදී ඕගොල්ලෝ මේක බැලුවාම අවබෝධ කරගත්තොත් මේක මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට දැන් මේ ලොජික් සර්කිට් එකක් ඕගොල්ලන්ට කැමති නම් අඳින්න පුළුවන්. නැත්නම් දැන් මේක ඔබ හොඳ අවධානය යොමු කරොත් මේ පරිපතේම තමයි මෙතනක් තියෙන්නේ. හරි? ඔබට පේනවා ඉතින් 23 සහ 24 දෙකම එක ළඟ දීලා තියෙන්නේ. හරි? ඒක නිසා සමහර වෙලාවට සමහර ප්‍රශ්න පත්‍රවල අර කලින් එකට පොඩි සම්බන්ධයකුත් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ටක් ගාලා මෙහෙම දෙයක් කරන්න. අපි බලමුකෝ දැන් මේ සමීකරණයකට මේක ආදේශ වෙන්නේ කොහොමද කියලා. ඒ වලගේ බිඳුව වෙච්ච ගමන් ඔබට පේනවා මෙතන AND වාරයක් නිසා මේ සම්පූර්ණ කොටසම බිඳුව වෙනවා. හරිද? B වලගේ 1 වුණත් වැඩක් වෙන්නේ නැහැ. මෙතන බිඳුවයි. හරිද? D වලගේ එකක් කියලා කියනවා C වලගේ කුමක් වුවත් කියලා. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රකාශනයේ හැටියට A වලගේ බිඳුව වෙච්ච ගමන් මේ කොටස බිඳුව වෙනවා. හැබැයි එහෙමනම් D වල අගය 1 වෙන්න මොකද්ද වෙන්න ඕනේ? C වලගේ බිඳුව විය යුතුයි. ඔබ දන්නවා C එකට උඩින් බා එකක් තියෙන නිසා ඒක විරුද්ධ අගය අපිට එන්නේ. එතකොට D වලගේ 1 වෙන්න පුළුවන් එකම අවස්ථාව C බා සමාන 1 වෙන්න ඕනේ. ඒ කියන්නේ C වලගේ 0 වෙන්න ඕනේ. මෙතන කියනවා irrespective කියලා. ඒ කියන්නේ කුමක් වුවත් කමක් නැහැ කියලා. එහෙමනම් ඒක වැරදි. අපි දෙවෙනි ප්‍රකාශනය බැලුවොත් A වලගය 1 වෙනවා 1 වෙනකොට D වලගය 1 වෙනවා B වල හෝ C වලගේ කුමක් වුවත් කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි දන්නේ නැහැ දැන් B වල අගය 0 වුණොත්. හරිද? B වල අගය 0 වුණොත් මෙතන සම්පූර්ණ කොටසම බිඳුව වෙනවා. A 1 වුණත් වැඩක් නැහැ B වලගේ 0 වුණොත්. හරිද? ඊට පස්සේ එහෙම වෙද්දී
අපිට d වලාගේ 1 කියලා ගන්න වෙන්නේ ආපහු අර කලින් වගේම c වලාගේත් 0 වෙන්න ඕනේ. ඒක නිසා මෙතනදී irrespective කියන එක b and c වලට දාලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙතන a වලාගේ 1 වෙනවා නම් b වලාගේත් 1 විය යුතුයි. c වලාගේ මයි d1 කියලා output එක එන්න නම්. ඒ නිසා අපිට ඒකට ටිකක් පිළිගන්න අමාරුයි. අපි තුන්වෙනි ප්‍රකාශනය බලනවා. එහෙම හින්දා d වලාගේ බිඳුව වුණොත් d වලාගේ බිඳුව වෙනවලු c වලාගේ කුමක් වුවත් කියලා. මොකද වෙන්නේ? d වලාගේ බිඳුව වුණොත් d වලාගේ 0 වෙනවලු. හැබැයි එතන වෙන්නේ ඒත් කියන්නේ මොකද? a හා c වලාගයන් කුමක් වුවත් කියලා. එතකොට දැන් b වලාගේ 0 වුණා කියන්නේ d වල මේ සම්පූර්ණ කොටසම ඒත් බිඳුව වෙනවා n ද්වාරයක් නිසා. එහෙම වුණොත් d වලාගේ 0 වෙන්න නම් මොකද්ද අනිවාර්යෙන් වෙන්න ඕනේ? c භාවලාගේ 0 වෙන්න ඕනේ. කියන්නේ c වලාගේ 1 විය යුතුමයි. d බිඳුව වෙන්න නම්. හරි? ඒ නිසා අපිට මේ තුන්වෙනි ප්‍රකාශය පිළිගන්න බෑ. එහෙනම් ඉතින් හතරවෙනි උත්තරේ තමයි එන්න තියෙනවා නම් එන්න තියෙන්නේ. ඒත් අපි බලමු හතරවෙනි උත්තරේ මොකද්ද කියන්නේ කියලා. c වල අගය බිඳුව වුණොත් d වල අගය 1 වෙනවලු a හා b කුමක් වුවත්. හරිද? c වල අගය බිඳුවයි කියලා කියන්නේ මෙතන c භාවල අගය ඒකේ විරුද්ධ අගය එන්නේ 1. හරි? මෙතනදී a හා b කුමක් වුවත්. ඔව් දැන් මෙතන AND ගේට් එකක් තියෙන නිසා දැන් a බිඳුව වෙලා හරි b විතරක් හරි බිඳුව වෙලා හරි මොකක් වුණා ප්‍රශ්නයක් නැහැ. මෙතන c වලාගේ බිඳුව වෙනකොට c භාවලාගේ 1යි. මෙතන o ద్వාරයක් තියෙන නිසා මේකේ බලපෑමක් මෙයාට එන්නේ නැහැ ඇත්තටම. ඇත්තටම n ద్వාරයට තමයි මේ අනිත් ඔපරේටර් ඉන්පුට් එකේ බලපෑම එන්නේ. හරිද? මෙතන o ద్వාරයක් තියෙන නිසා ඒ බලපෑම එන්නේ නැහැ. ඒ හින්දා හතරවෙනි ප්‍රකාශය නම් හරියටම හරි. c වලාගේ බිඳුව කියලා කියන්නේ c භාවලාගේ 1යි. ඒ හේතුව නිසා d වලාගය 1 බවට පත් වෙනවා a හා b වලාගයන් කුමක් වුවත්. එතකොට රචනා ප්‍රශ්නය ගත්තොත් ඒ අවුරුද්දේ පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටස විදිහට තියෙන්නේ. මොකද්ද කියන්නේ? සම්මානයක් සඳහා සුදුසුකම් ලබන්න නම් පන්තියක ඉන්න ළමයි මෙන්න මේ කොන්දේසි දෙකම සම්පූර්ණ කරලා තියෙන්න ඕනලු. subject 1 කියන එකට ඒ කියන්නේ විෂය අංක 1ට 75ට වැඩියෙන් ලකුණු තියෙන්න ඕනේ. සහ මොකද බලන්න මෙතන both කියලා කියන්නේ මේ දෙකම සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. කොන්දේසි දෙකම subject 1 විෂය අංක 1ට 75ට වැඩි ලකුණු තියෙන්නත් ඕනේ. ඊළඟට විෂයාංක 2 හෝ 3 දෙකෙන් එකකට හරි 75ට වැඩි ලකුණු තියෙන්නත් ඕනේ කියලා කියනවා. හරිද? ඒ කියන්නේ subject 1 එකත් එක්ක subject 2 හරි subject 3 හරි. හරි? එතකොට O කියන වචනේ ඔන්න දීලා තියෙනවා. මෙතන both කියලා තියෙන නිසා and එකක් සහ O එකක් දෙකම ගෑවිලා තියෙන්න ඕනේ. එහෙම බලුවාම boolean variables හරි බූලිය විචල්‍ය අපිට දීලා තියෙනවා x y z කියලා ඒක අර්ථ දැක්වීමක් දීලා තියෙනවා කෙලින්ම. ඒ කියන්නේ මොකද්ද? 175ක් විෂයාංක 1ට ගන්නවා නම් හරිද? ඒක x කියලා ගන්නවා ඒ අවස්ථාව. විෂයාංක 2ට 175ට වැඩිය ගන්නවා නම් y කියලා ගන්නවා. ඒ අවස්ථාව ගැන සලකා බලන එක y කියලා තරම් තියෙනවා. විෂයාංක 3ට 75ට වැඩිය ගන්නවද නැද්ද කියන එක චෙක් කරන එක z කියලා අරන් දෙනවා. හරිද? එතකොට මේ අවස්ථාවන් ඒ කියන්නේ true බවට පත් වෙනවා මේ කොන්දේසි සපුරනවා නම්. එතකොට අපිට කියන බූලියන් ප්‍රකාශය ලියන්න කියලා. හරිද? එතකොට මොකද්ද උකට ලියන්න පුළුවන්? පැහැදිලිවම අපිට පේනවා x කියන එක. හරිද? අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට මේ කතාවේ හැටියට නේද විෂයාංක 1ත් එක්ක ඒ කියන්නේ x n කියන කොටස අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව මොකද්ද මේ y හෝ z. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් හරිද? x and වරහන් ඇතුලේ y o z කියලා ලිව්වොත් ඒ හරි. ඒ කියන්නේ x and y වෙන්නත් පුළුවන් x and z වෙන්නත් පුළුවන්. හරිද? 75ට වැඩියෙන් ගන්න එක.
එහෙම නැත්නම් XYZ ඒ තුනම ගන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ දැන් නමුත් අපිට මේ ප්‍රකාශය හැටියට හරි x එක්ක y හරි z හරි පාස් වෙලා තියෙන්න ඕනේ කියන එක කියන්නේ. කියන්නේ 70 පාඩ වැඩි ලකුණු ගන්න ඕනේ කියන එකයි මේ අවෝඩ් එක ගන්න පුළුවන් වෙන්න නම්. එහෙම බැලුවාම ඕක ඔයාලට කැමති නම් බෝලීය සංකේත යොදාගෙන ලියන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම වචනෙන් ලියන්නත් පුළුවන්. මේ දෙකම හරි. ඊළඟට අපිට කියනවා ඒකට පරිපතය අඳින්න කියලා. මෙන්න මෙහෙමයි එන්නේ. එතකොට කොහොමද එන්නේ? මූලික වශයෙන් ඔයාලට පේනවා මෙතන ප්‍රකාශන දෙකකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. මේ වරහන් ඇතුලේ තියෙන එක පාත් එකක් විදිහට ඕගොල්ලෝ ගන්න. හරිද? එතකොට ප්‍රධාන වශයෙන්ම ඔපරේටර් එකක් තියෙනවා නම් බැලුමටම අන්න ඒක තමයි ප්‍රතිදානයට මුලින්ම සම්බන්ධ වෙන ඔපරේටර් එක. ඒ නිසා මෙතන n ద్వාරයක් මෙතන තියෙන්නේ. ඒක තමයි මුලින්ම අඳින්න ඕනේ. ආපස්සට ඇඳගෙන එන්න ඕනේ අපි මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා ඒකෙන් එක පාත් එකක් ගියාම x අකුරට යන්නේ. එයාව තනියෙන් ගන්න පුළුවන්. y අකුරට සහ z අකුරට අනිත් පාත් එක එනවා. ඒක O ద్వාරයක් හරහා එන්නේ. හරිද? right. එතකොට දැන් මම මේ මල්ටිමීඩියා ලොජික් එකෙන් මේක ඇඳලා තියෙන නිසා මේ ස්විච් එකකුයි ලයිට් එකකුයි ඇඳලා තියෙන. නමුත් ඒක ඔයගොල්ලෝ පරිපතේ මේ ප්‍රශ්න පත්‍රය අඳින්න යන්න ඕනේ නැහැ. නමුත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කළ යුතු දෙයක් තියෙනවා. x y z කියන ලේබල් ඔබ දාලා තියන්න මේ පරිපතවල මේ ස්විච් එක අඳින්න යන්න ඕනේ නැහැ. හරි. ඒ වගේම මෙතනත් සුදුසු ගැළපෙන අක්ෂරයක් දාන්න. දැන් අපිට සාමාන්‍යයෙන් අපි z අකුර යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ වෙනකොට ඔබ වෙන සම්පූර්ණ මේ ප්‍රකාශනය මෙතන ලිව්වත් ඒත් කමක් නැහැ. මෙතන අවුට්පුට් එක හැටියට 2013ට ගියොත් MCQ 29 වෙනි ප්‍රශ්නය P Q සහ R කියන තාර්කික ප්‍රකාශ සලකන්න කියනවා. මෙතනදී මෙන්න මෙහෙම ප්‍රකාශ තුනක් දීලා ඊළඟට කියනවා A B C D වල අගයන් 50 40 30 20 කියලා දීලා තියෙනවා නම් P Q හා R වල ප්‍රකාශන වල ප්‍රතිඵල පිළිවෙලින් දැක්වෙන්නේ පහත සඳහන් කවරකින්ද කියලාත් කියනවා. අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඉස්සලා මේ එකින් එකට ඔබ වෙන වෙනම මේක ආදේශ කරලා බැලුවාම P වලට එන අවස්ථාව 50 විශාලයි 40 O 30 විශාලයි 20. එතකොට ඔබ වෙන වෙනම බැලුවොත් මේ කොටස නම් true O එකක් එක්ක මේකත් true. ඒ නිසා දෙකම true වෙනකොට O ద్వාරයක ඒ කියන්නේ 1 සහ 1 දෙකම inputs එක වෙන අවස්ථාව 1 එහෙම නැත්නම් true කියලා ගන්න පුළුවන්. Q කියන එකට ඒ විදිහට මාගයන් ආදේශ කළොත් මේක වැරදි. and එකත් එක්ක මේක හරි. ඔබ දන්නවා n ద్వාරයකදී එකක් හෝ වැරදි නම් එහෙම නැත්නම් 0 නම් ඒක සම්පූර්ණ උත්තරේ වැරදි. R වලදී not කියලා එකක් තියෙනවත් එක්කම ඇතුලේ තියෙන මේ කොටස වැරදි. නමුත් ඔබ දන්නවා not එකකදී මේක අනිත් පැත්ත හරවලා දෙන නිසා මේක true. ඒ කියන්නේ සත්‍යයි අසත්‍යයි සත්‍යයි. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ තියෙන්නේ. ඊළඟට මේ අවස්ථාව බැලුවොත් 30 වෙනි ප්‍රශ්නය 2013 අවුරුද්දේ බහුවරණ මේ විදිහට IC එකක් දීලා තිනවා අනුකලිත පරිපතයක්. එතකොට ඒකේ තුඩු අපිට දීලා තිනවා මෙන්න මේ විදිහට 1 2 3 කියන පින්ස් තුන ගැන අපිට අවධානය යොමු කරන්න කියන්නේ මේකේ සත්‍ය වන්නේ මොකක්ද කියලා. හරිද? පළවෙනි එක බැලුවොත් පින් නම්බර් 1 එකට 0 ඇවිල්ලා දෙකත් 0 වුණාම ඉන්පුට් හැටියට අවුට්පුට් එක 0 වෙනවා කියලා කිව්වහම මොකද්ද වෙන්නේ? මෙතන තියෙන්නේ ඇත්තටම NAND ద్వාර. කියන්නේ AND එකයි NOT එකයි එකතු වෙලා තමයි මේක හැදිලාවිලා තියෙන්නේ. එතකොට දෙකේම ඉන්පුට් එක බිඳුව වෙලා ආවහම මෙතන නම් බිඳුවයි හැබැයි NOT එක පහු කරලා ඉන්න නිසා මෙතන 1 වෙනවා. එතකොට දෙකේම බිඳු 2යි කියලා ආවහම අවුට්පුට් එක 0 කියලා මෙතන දෙන්නේ. එහෙනම් පළවෙනි එක වැරදි. අපි බැලුවොත් දෙවෙනි උත්තරේ බැලුවොත් මේක බිඳුව වෙලා මේක 1 වුණාම ඒ කියන්නේ n ద్వාරයක් පහු කරලා යනකොට නම් 1.0යි කියලා කියන්නේ ඒත් බිඳුවයි හැබැයි not එක පහු කරන නිසා මෙතන 1 වෙනවා. හරිද? මෙතන කියන්නේ තුඩු අගය බිඳුව වෙනවා කියලා. ඒ නිසා ඒකත් වැරදි. තුන්වෙනි උත්තරේ කියනවා මේකේ අගය 1යි
මේක යාගේ බිඳුවයි නම් මේක යාගේ 1 වෙනවා කියලා බලමු 1යි බිඳුවයි n ద్వාරය පහු කරනකොට බිඳුවයි හැබැයි not එක පහු කරලා ගියාම 1යි ඔව් එහෙමනම් ඒක හරි අපි චූට්ටට බලමු 4 වෙනි උත්තරෙත් දෙකම 1 වෙනකොට මේකත් 1 කියලා කියන්නේ ඒ කියන්නේ දෙකේම 1 වෙනකොට n ద్వාරය පහු කරද්දි 1යි හැබැයි not එක පහු කරනවත් එක බිඳුව වෙනවා ඒක වැරදි. ඒ නිසා නිවැරදි උත්තරය වෙන්නේ අංක 3. හරි අංක 3 තමයි නිවැරදි උත්තරය වෙන්නේ. 31 වෙනි ප්‍රශ්නය තරංගයකදී තරංගකරුවන්ට A හා B ඉසව් අනිවාර්ය වෙන අතර C හා D විකල්ප ඉසව් වලින් එකක් තෝරාගත යුතුය. හරිද? ඔන්න බලන්න එතනත් බලන්න මේ A හා B අනිවාර්ය වෙන අතර එතන බලන්න මේ සහ කියලා එකක් දීලත් නැහැ අතර සහ D නේද? බලන්න මේ වචනත් එක්ක ඔබ පොඩ්ඩක් අවධානය හිටියොත් ඒ කියන්නේ මොකද්ද? A B අනිවාර්යෙන් කරන්න ඕනේ ඒකම C හරි D හරි දෙකෙන් එකක් වෙන්නත් ඕනේ. ඕක මොකද්ද බූලිය ප්‍රකාශනයේ හැටියට එන්නේ? පළවෙනි උත්තරේ A and B සමග ඒ කියන්නේ and COD. හරි COD. එතකොට පළවෙනි උත්තරේ තමයි ඒකට එන්නේ. ඊට පස්සේ යවද රචනා ප්‍රශ්නේ බැලුවොත් පහත දැක්වෙන තාර්කික පරිපථය හා ඊට අදාළ සත්‍යතා වගුව සලකා PQR හා S ලේබල් සඳහා සුදුසු බූලිය අගයන් ලියා දක්වන්න. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මෙතන බැලුවොත් මොකද්ද කරන්න පුළුවන් මේ එක් එක් අවස්ථාවන් සඳහා ඔයගොල්ලෝ අගයන් ආදේශ කරලා බලන්න A බිඳුවට වෙනකොට B බිඳුව වෙනකොට කොහොමද මෙතන not gate එකක් පහු කරලා එන නිසා මෙන්න තියෙන සත්‍යතා වගුව හරි එකම එක අවස්ථාවකදී පමණයි මේක ප්‍රතිදානය C වලගේ එක වෙන්නේ අනිත් අවස්ථා තුනේදීම බිඳුව වෙනවා හරිද ඒ නිසා P වල අගය බිඳුවයි Q වල අගය 1යි R සහ S වල අගයනොත් බිඳුවයි ඒ විදිහට ලේබල් සඳහා සුදුසු බූලිය අගයන් ලියා දක්වන්න කියලා ලියන්නේ. එතකොට P සමානයි බිඳුවයි Q සමානයි 1යි R සමානයි බිඳුවයි S සමානයි බිඳුවයි කියලා ඔබ ලියන්න ඕනේ. 2012 බැලුවොත් MCQ 10 වෙනි ප්‍රශ්නය ප්‍රශ්න පත්‍රයක් X, Y හා Z යන ප්‍රශ්න තුනකින් සමන්විත වේ. අපේක්ෂකයන් ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපිය යුතු වේ. X අනිවාර්ය වෙන අතර අපේක්ෂකයන් විසින් Y හා Z අතුරින් එකක් තෝරාගත යුතුව ඇත. හරිද? තුනක් දීලා තියෙනවා දෙකක් උත්තර ලියන්න ඕනේ X අනිවාර්යයි. එහෙමනම් X අකුරත් එක්ක අනිත් දෙක මොකද්ද? දෙකේ එකක්. ඒක නම් ඉතින් දැන් හරි පහසුයි මොකද්ද? X සමග ඔබ ලියන්න ඕනේ Y හරි Z හරි. එහෙමනම් මොකක්ද එන්නේ? third answer එක එන්නේ. හරිද? හොඳයි අපි 2012 වෙනි ප්‍රශ්නේ බැලුවොත් බහුවර්ණ මෙතනදී කියනවා A හා B ආදාන ලෙස සහ C ප්‍රතිදානය ලෙස ගනිමින් පහත දක්වා ඇති තර්කන පරිපථය සලකා බලන්න. ප්‍රතිදානය C සමානයි 1 වෙනකොට නිවැරදි ආදානය විය හැකි කවරක්ද? ප්‍රතිදානය C සමානයි 1. ඒ කියන්නේ මෙතන ප්‍රතිදානය 1 වෙනවා කියලා කියන්නේ ඔයාලට පේනවා මෙතන n ద్వාරයක් තියෙන්නේ. ඒ කියන්නේ n gate එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මොකද්ද ඉන්පුට් දෙක වෙන්න ඕනේ. 1 දෙකේම අගයන් මෙතන එනකොට 1 වෙන්න ඕනේ. හරිද? ඔබ ඒක දන්නවා. එහෙමනම් අපි චුට්ටක් මෙතනදී බලාගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් මෙන්න මේ පැත්ත දිහා අවධානය යොමු කරන්න. හරිද? මෙතන not gate එකක් පහු කරන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එක හැමතිස්සෙම මේ පැත්තකට එන්න ඕනේ. ඔබට පේනවා මෙතන O ద్వාරයක් තියෙන නිසා අපිට ඒක එච්චර ගැටලුවක් නැහැ. නමුත් මෙතනදී මේ පාත් එක දිහා බැලුවාම ඔබට පේනවා තනිකරම එකම ඉන්පුට් එකකින් මේ පැත්ත එන්නේ. එහෙමනම් අපි මෙතනදී අවධානය යොමු වෙන්න ඕනේ A වල අගය පිළිබඳව. C වල අගය 1 වෙන්න නම් ඒ කියන්නේ මෙතනට 1 වෙනවා කියලා කියන්නේ not එකට කලින් එනකොට මෙතනට ඉන්පුට් වෙන්නේ 0 හැටියටයි. හරිද? 0 හැටියට එන නිසා මෙතන මේ පාත් එකේදී අනිවාර්යයෙන්ම A වල අගය 0 විය යුතුමයි.
හැමතිස්සෙම බැරි වෙලාවත් ඒ වලාගේ එක වුණොත් මොකද වෙන්නේ? මෙතනට එනකොට 1යි not එක පාස් කරලා යනකොට 0 වෙනවා. and ද්වාරයක් නිසා මෙතනදී ආන්සර් එක 0 වෙනවා. එතකොට හැමතිස්සෙම ඒ කියන්නේ C වලාගේ එක වෙන්න නම් A වලාගේ 0 විය යුතුමයි. ඒක තමයි උත්තරේ. පළවෙනි උත්තරේ. රචනා ප්‍රශ්නය බැලුවොත් ඒ අවුරුද්දේ 4 වෙනි කොටසට දීලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි පේපර් එකේ පහත දක්වා ඇති සත්‍යතාවග සලකා බලන්න. එතකොට අපිට කියනවා මොකද්ද? දැන් මෙන්න මෙහෙම අපිට දීලා තියෙන ඕද්වාරයක්. හරි? එතකොට මේ ඕද්වාරයට යම් කිසි දෙයක් එකතු කරලා මේ සත්‍යතාවග එන ආකාරයට පරිපතයක් හදන්න කියලා කියනවා. හරිද? එක් තර්කන ద్వාරයක් විතරයි පාවිච්චි කරන්න කියලා කියන්නේ සිංගල් ලොජික් ගේට් එක. එකයි පාවිච්චි කරන්න පුළුවන් තව. හරි? ලොජික් ගේට්ස් වලින් එකයි යොදා ගන්න පුළුවන්. කෙලින්ම මේක අනිත් පැත්තට ගන්න ඕනේ. එතකොට මොකද කරන්න පුළුවන්? හරි? ඔබට මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේ? හරිද? ඔබ බලන්න O ద్వාරයක් කියලා කියන්නේ අවුට්පුට් එක මොකද්ද වෙන්නේ? 0 0 ඉන්පුට් හැටියට ගියොත් දෙකේම එතකොට විතරයි මේක 0 හැටියට අවුට්පුට් එකක් දෙන්නේ. අනිත් හැම වෙලාවකම 1 කියලා දෙන්නේ. දැන් මේ වගුව දිහා බැලුවාම ඔයාලට පේනවද බිඳුවයි බිඳුවයි කියනකොට විතරක් 1 වෙලා අනිත් හැම වෙලාවකම බිඳුව වෙලා. ඒ කියන්නේ O ద్వාරයක අනිත් පැත්ත වගේ නේද මෙතන වෙලා තියෙන්නේ. එහෙමනම් මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ O ద్వාරයේ C වලට ඒ කියන්නේ මෙන්න මෙතනට පස්සේ මොකක් හරි මේක අනිත් පැත්ත හැරවීමක් වෙලා තමයි මේ ප්‍රතිදානෙ එන්න ඕනේ මේ C වලට. හරිද? මෙන්න මේ මෙතනින් පස්සේ ඒ කියන්නේ මේ O ద్వාරය සහ C අතරට එන්න ඕනේ මොකද්ද? not එකක් එන්න ඕනේ. මෙහෙම කරා නම් හරියටම හරි. හරිද? ඔයගොල්ලෝ මෙතනට A අකුර යොදලා B අකුර යොදලා මෙතනට C අකුර යොදුවා නම් මේ ප්‍රශ්නේ හරියටම හරි. හරිද? 2011 බැලුවොත් අපි බහුවරණ 11 වෙනි ප්‍රශ්නය වෙලෙන්දෙක් අයිතම් 3ක ඇසුරුමක් රුපියල් 75කට විකුණනවා. ඇසුරුමේ කෝප්පයක් තියෙනවා. ඒකට A කියලා කියන්නේ පීරිසියක් තියෙනවා. ඒක B. ඊළඟට තුන්වෙනි අයිතමේ හැටියට පිඟානක්. ඒක C කියලා තියෙනවා. හෝ දීසියක් D. එතකොට මේක කොහොමද බූලිය ප්‍රකාශනයකින් නිරූපණය වෙන්නේ? හරිද? items 3යි තියෙන්නේ. ඒ කියන්නේ බලන්න A හා ඔන්න බලන්න හා මෙතන මේ and කියලා දීලා තියෙනවා. A හා B අඩංගු වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ A and B. හරිද? A and B. ඊට පස්සේ මෙතන කියනවා A and B වෙනකොට C හෝ D වෙන්න ඕනේ A and B එක්ක. එහෙම නේද? A and B and COD. ඒ කියන්නේ third answer එක එන්නේ. third answer එක එන්න ඕනේ. හරිද? ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ අවුරුද්දේ දී ඇති තාර්කික පරිපතය සඳහා අවසන් ප්‍රතිදානය D හි අගය 1 වේ නම් පහත දක්වා ඇති අතුරෙන් පිළිවෙලින් ABC ආදාන වලට ගන්න පුළුවන් අගයන් මොනවද වෙන්නේ කියලා. ඒ කියන්නේ D වලගේ 1 වෙනවා නම් මෙතනට 1 කියලා එන්න නම් මොකද්ද වෙන්න පුළුවන්? D වලගේ 1යි කියලා කියන්නේ මෙතන not ද්වාරයක් නේ. දැන් ඔන්න ආපස්සට බලාගෙන ආවම මෙතන 0 වෙන්නේ. හරිද? ඊළඟට and ද්වාරයක මේක 0 වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා මේකේ හැටියට. එක්කෝ C වල අගය 0 වෙලා තියෙන්න පුළුවන්. නැත්තම් මෙතනට එන අගය 0 වෙලා තියෙන්නත් පුළුවන්. හරිද? C වල අගය 0 වෙලා තියෙන්නත් පුළුවන්. දැන් චුට්ටක් අපිට බලන්න වෙනවා එකින් එක මේ උත්තරත් එක්ක සංසන්දනය කරලා මේ මෙතනට බිඳුව එනවාද කියන එක. අපි පළවෙනි උත්තරේ අරන් බැලුවොත් A B C 1 කියලා එනවා නම් මෙතනට 1යි මෙතනට 1යි මෙතනට 1යි මෙතනදී මේ දෙක බැලුවාම O ද්වාරයක් නිසා 1 1 කියන්නේ මෙතනට 1 එන්නේ. මෙතන C වල අගය 1 නම්
මෙතනට එන්නේ අගය කීයද? 1. ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එක බැලුවොත් 1.1යි. මෙතන 1 කියලා කිව්වහම 1.0 කියලා කියන්නේ ඕද්වාරයක් නිසා මෙතනටත් 1යි C වලගයත් 1යි. ඒ කියන්නේ 1 1 ඒත් 1යිනේ. ඒත් වැරදි. third answer එක බැලුවොත් A බිඳුවයි B 1යි. එතකොට මෙතන 1 එන්නේ. මෙතන 1 එන්නේ. ඊළඟට මෙතන C වලගය බිඳුවයි. 1.0යි කියලා කියන්නේ මෙතන අගේ බිඳුව වෙනවා. ඒක නම් හරි. ඒත් අපි හතරවෙනි උත්තරේ බැලුවොත් A වලගේ බිඳුවයි B වලගේ 1යි. ඒ නිසා මෙතන අගේ 1යි. මෙතනදී C වලගේ 1යි 1 1 1යි. එක වැරදි. ඒ නිසා අපිට තියෙන එකම ආන්සර් එක මොකද්ද? 3. ඒක තමයි හරිම උත්තරේ එන්නේ. උඩ යවුද රචනා ප්‍රශ්නය දිහා බැලුවොත් මේ තර්ක පරිපතය නිරූපණය කරන බූලිය ප්‍රකාශනයක් ලියලා ඒක සරල බවට පත් කරන්න කියලා කියනවා. අපි බූලිය ප්‍රකාශනය බැලුවොත් මෙතනදී x සහ y කියන දෙපැත්තෙන්ම එන්නේ. මේ පැත්ත දිහා බැලුවොත් x.y ඒක එක කොටසක්. ඒක not pass කරලා යනකොට x.y full bar එකක් වෙනවා. ඊළඟට මෙතන x.y ඒ තැන් ద్వාරයක් හින්දා එන්නේ. ඊට පස්සේ මේ දෙකම මේ O ద్వාරය පහු කරගෙන එනවා. මේ විදියට x.y plus x.y full bar එකක් වඩපත් වෙනවා. හරිද? ඒක තමයි නිවැරදි බූලිය ප්‍රකාශනය. ඊළඟට කියනවා මේක වඩා සරල බවට පත් කරන්න කියලා. ඒක අපිට මෙහෙම දෙයක් කරන්න නම් පුළුවන්. දැන් ඇත්තටම බූලිය ප්‍රකාශන සුළු කරන්න පුළුවන්. හරි? සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. ඒකට බූලිය බීජගණිත නීති ගැන තියෙනවා. මම අර ඔබට කලිනුත් කිව්වා. ඒක ඔබ දැන් තියෙන සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයක නැහැ. පැරණි නිර්දේශයක තිබුණා. ඒක දැනට තියෙන උසස් පෙළ තොරතුරු සහ සංනිවේද තාක්ෂණය කියන විෂය ඉගෙන ගන්නකොට නම් ඔය බූලිය බීජගණිත නීති ගැන ඉගෙන ගන්නවා. ඒක පාවිච්චි කරලා අපිට මේක තවත් සුළු කරන්න පුළුවන්. හැබැයි දැන් ඔබට තියෙන දැනුමේ හැටියට ඒක සුළු කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම ඔබට පුළුවන් මේ හැම එකක්ම මේ ප්‍රකාශනය ඔයගොල්ලෝ ගාව තියෙන නිසා ඔයාලට පුළුවන් සත්‍යතාව වගුවක් ඇඳලා මේක බලන්න පුළුවන්. මේක සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ දන්නවා මේක තමයි අවසාන උත්තරය. අපිට තියෙන්නේ x.y plus x.y full bar. හරි? දැන් මම මෙතන මේ වරහන සම්පූර්ණයෙන් යොදලා තමයි ඩෑෂ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ කොටසට බා එකක් යදෙනවා කියන එකයි. එහෙම බැලුවාම ඔබ x y කියන දෙකට අර මේ අවස්ථා හතර වෙන වෙනම ඇඳලා ගත්තාම x.y කියන එක ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ n ද්වාරය n ඔපරේෂන් එක යොදලා ගත්තාම ඔබට මේක එනවා. හරිද? ඊළඟට ඒකම ඔබ අනිත් පැත්ත හරවනවා මේ බාර් එක යොදලා තියෙන නිසා. එතකොට මේ උත්තරේ එන්නේ. හරි? කියන්නේ මේකම ප්‍රතිවිරුද්ධ අගයකට හරවනවා. හරිද? ඒකේ අනිත් කොටස ගන්න පුළුවන් ඒ ක්‍රමයට. ඊට පස්සේ මෙතන ප්ලස් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකම සලකා බලලා ඔබ O ඔපරේෂන් එක O ద్వාරයට ආදේශ වෙලා එනවා. හරිද? දැන් ඔයගොල්ලෝ ගා පරිපතේ තියෙන නිසා. එතකොට මොකද වෙන්නේ? මේ අවස්ථා හතරෙම ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? 1. නේද? 1. හරි? 1 වෙන නිසා දැන් ඔයගොල්ලෝ ගාව පරිපතේ තියෙනවනේ. බලන්න. එහෙනම් z වලගේ මොකද්ද වෙන්නේ? 1. z සමානයි 1 කියලා ලිව්වත් ඔන්න සුළු කරලා ගත්ත උත්තරේ බවට පත් වෙනවා. ඔව් ඊළඟට අපිට බලන්න තියෙන්නේ 2011 වසරේ ඒ පළවෙනි ප්‍රශ්නේ 7 වෙනි කොටසකත් දීලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔබට දී ඇති තාර්කික පරිපතයේ ආදානය b වන ද්විමය අගයකි. මෙම පරිපතයේ ආදානයට අනුව බිඳුව හෝ 1 හෝ ප්‍රතිදානය කරයි. එතකොට b හි ආදානාගේ කුමක් වුවද ප්‍රතිදානය සඳහා 1 අගය ලැබෙනසේ සුදුසු තාර්කික ద్వාරයක් සුදුසු ස්ථානයකට ඇතුළත් කරමින් දී ඇති පරිපතය වෙනස් කරන්න කියලායි කියන්නේ.
කියන්නේ මෙතන දැන් එක ඉන්පුට් එකක් තියෙනවා ඒක දෙකට බෙදලා යනවා. ඒ නිසා මොකද කරන්නේ? කොහොම කළත් මෙතන අවුට්පුට් එක එක වෙන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට පේනවාද? දැන් ඉන්පුට්ස් දෙකක් වෙන නිසා මෙතනදී මේ එනකොට 0.0.1 කොහොම කළත් මෙතන එක වෙන අවස්ථාවක් එන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙන මොකද්ද? O ద్వාරයක්. O ద్వාරයකදී ඔයගොල්ලෝ සත්‍යතාව වගුව බැලුවොත් 0.0 වෙන අවස්ථාවකදී ඉන්පුට්ස් අගයන් දෙකම විතරයි මේක 0 වෙන්නේ. හැබැයි අපේ ප්‍රශ්නේ කියන්නේ ඒ කොහොම ඇන්දා වුණත් අවුට්පුට් එක 1 වෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අපිට මොකක් හරි එක අවස්ථාවකදී චුට්ටක් මේක වෙනසක් කරන්න වෙනවා කොහේ හරි තැනකදී ඉන්පුට් එකක්. හරිද? හැමතිස්සෙම මේක ඉන්පුට් එක මේ කොහෙන් ගියත් 1 වෙන අවස්ථාවකදී. ඒ කියන්නේ අපි සත්‍යතාව වගු යන්දාම අර 0.0 කියන අවස්ථාව එන්න බෑ. එකක් හරි බිඳුවක් තියෙනකොට අනිත් පැත්තෙන් එක ඇවිල්ලා තියෙන්න ඕනේ. මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ? එතකොට මේ O ద్వාරයට කලින් කොහේ හරි එක තැනකදී පමණක් අපිට සුදුසු තාර්කික ద్వාරයක් හරිද ඇතුළත් කරන්න කියලායි කියන්නේ. ඒ නිසා මේ ඉන්පුට් එකක විතරක් පොඩි වෙනසක් කරලා නම් හැමතිස්සෙම එක පැත්තකින් බිඳුව හරි එනකොට අනිත් පැත්තෙන් එක වෙන්න හරි මේකට ඇතුල් වෙන විදිහට මොකද්ද කරන්න පුළුවන්? ඒ සඳහා අපිට යොදන්න පුළුවන් එකම ගේට් එක තමයි not ගේට් එක. not ගේට් එක මෙන්න මෙහෙම යෙදුවා නම් හරිද? මේ දෙකෙන් එකකට දැම්මත් කමක් නැහැ. හරි? එතකොට මේ විදිහට not ගේට් එක යෙදුවා නම් අපට ගැටලුවකින් තොරව හරිද? දීවලාගේ කුමක් වුණත් ප්‍රතිදානයේ සදාගේ එක බවට පත් වෙනවා. කියන්නේ මේ මෙතන බල්බ් එක දැල් වෙනවා. මේක තමයි ඒකට කරන්න තියෙන නිවැරදිම දේ. හරි. එහෙමනම් අපේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙතනින් අපි අවසන් කරනවා. හරි. ඔබට වැඩියෙන්ම මේකෙදි බහුවර්ණ ප්‍රශ්න දැන්ට තියෙන රටාවේ හැටියට MCQ දෙකක් එනවා. හරිද? එතනදී ලකුණු දෙකක් ඔබට ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් රචනා ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඒකේ උපකොටසක් ආකාරයෙන් තමයි එකකට තමයි ඔබට මේකෙත් ප්‍රශ්නයක් ලැබෙන්නේ මේ පාඩමෙන්. ඒ නිසා එතනිනුත් ඔබට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. හැබැයි හරියටම අවශ්‍ය කරන පියවරවල ටික විතරක් ලියලා ගත්තා නම් හරි වැඩි කාලයක් මිඩංගු කරන්න යන්න ඕනේ නැහැ. හරිද? ඒ හේතුව නිසා ඔබට එතනින් ලකුණු 4ක් ගන්න පුළුවන්කම තියෙනවා මේ සම්පූර්ණ පාඩමේ මේ ප්‍රශ්න පත්‍රයේට. එතකොට ඒ ලකුණු 4ට අමතරව මම කලිනුත් ඔබට කිව්වා number basis පාඩම ගැනත් මම ඔබට කිව්වා සංඛ්‍යාපාද පාඩමිනුත් සාමාන්‍යයෙන් උපරිම ලකුණු 7ක් ඔබට ලබා ගන්න අවස්ථාව එනවා ප්‍රශ්න පත්‍රයේ. එතකොට මේ 7යි මේ 4යි එතනම ලකුණු 11ක් 11ක් හෝ 12ක් වගේ අවස්ථාවක් ඔබට එනවා. එතකොට ඒ ලකුණු 11 12 ඔබට ලොකු බලපෑමක් ඇති කරනවා ඔබට මේ විෂයේ ඒ සාමාර්ථයක් ගන්න. ඉතින් මේක අමාරු නැහැ. එකම දේ ඔබ මේ ප්‍රශ්න අතාරින්න යන්න එපා. ඒක තමයි ලොකුම අපරාධය වෙන්නේ. ඔබට ලකුණු 11 12ක් අහිමි වෙනවා. එතනකොට ඒ කියන්නේ සමහරවිට ඔබේ ප්‍රශ්න පත්‍රයේ ඕවරෝල් මාක් එක එන්නේ 80ක් 89ක් 90ක් වගේ ප්‍රමාණයකින් ඊළඟට එන්න පටන් ගන්නවා. එතකොට ඔබ අනිත් ඒවායිනුත් ඔබට අඩු වෙනවා නම් එහෙම ඔබ ඒ සාමාර්ථයෙන් ඈතට යනවා ඊට පස්සේ. ඒක නිසා එකම දේ මේ සෑම සත්‍යතාව වගු පිළිබඳ විශේෂයෙන්ම and or කියන ద్వාර දෙකේ සත්‍යතාව වගු පිළිබඳ අවධානයක් යොමු කරන්න. බූලිය ප්‍රකාශන එන විදිය සහ ඊළඟට බහුවර්ණ ප්‍රශ්නවලදී පරිපතයක් දුන්නාම රිවර්ස් ඉන්ජිනියරින් මෙතඩ් එකට ආපස්සට බලාගෙන යන ආකාරයට ඔබ කරගෙන ආවොත් නිතරම ඒක අවධානය යොමු කරන්න. ඒ වගේම රචනා ප්‍රශ්නයකදී හෝ බහුවර්ණ ප්‍රශ්නයකදී ලබා දෙන වචන දැන් මේ වගේ හෝ කියන වචන එහෙම නැත්නම් සහ එහෙම නැත්නම් දී කියලා මේ කොටසකින් ඉවර වෙනවා නම් එකක්වත් අන්න ඒ ආදී වශයෙන් වචන තියෙන ස්ථාන පිළිබඳව ඔබ ටිකක් දැඩි අවධානය යොමු කරන්න. එතකොට හැමතිස්සෙම මේ වගේ සර්කිට් එකක් දුන්නාම හිස් කොටු දීලා තියෙනකොට ඒ ඉන්පුට් එක අනුව අවුට්පුට් එක ලබා දෙනවා නම් ගැලපෙන ద్వාරය මොකද්ද? ඒ ద్వාරයේදී
හැම තිස්සෙම AND ద్వාරයක් නම් output එක එක වෙන්න නම් input දෙකම එක වෙන්න ඕනේ කියන එකත් OR ద్వාරයකදී output එක 0 වෙන්න නම් input දෙකම 0 වෙන්න ඕනේ කියන එකත් ඔබ හොඳින් මතක තියාගෙන ඉන්න. හරි. එතකොට ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීම අපහසු නෑ. එහෙනම් ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම.